right. Today's papers is here. ඔන්න paper එක තියෙනවා. පොඩි paragraph එකක් තියෙනවා. I think it's about Benz no. Benz car එකක් ගැන තියෙන්නේ. අලුතෙන් theory class එක තියෙනවා. අලුතෙන් theory class එක තියෙනවා. ඒක තියෙන සඳුදා රෑ. ඒකට මේ විදිහේ ළමයි කිහිප දෙනෙක් සල්ලි දාලා තියෙනවා. ඒකේ රිසිට්ස් මං ගාව තියෙනවා. ඒකට මම කියලා තියෙන්නේ මම හැමදාම මේ group එකට උදේට message එකක් දානවා. ඔයාලට message එකක් දාලා උදේ බලන්න. දැන් මම fees එක ගෙවලක් තියෙන්නේ නැද්ද? එතකොට මම එකන් දාන account එකට ඒක ගෙවලා මට receipt එක ගෙවන්න. ඒක තියෙනවා. ඒකට ඔයාලට pay කරලා ඉන්න පුළුවන්. මම හැමදාම message එකක් දානවා. right. It's okay. ඒක තියෙනවා. සමුදා කොහොමත් ඒක මං ඉස්සලා කිව්වේ තීරිපන්දි දෙකක් තියෙනවා කියලා. තීරිපන්දි දෙකක් තියෙනවා. ඒක කොහොමත් තියෙනවා. ඒ පන්ති දෙක කොහොමත් තියෙනවා. ඉරිදා ක්ලාස් එක කොහොමත් තියෙනවා. right. ගේව කට්ටිය කොහොමත් ඇඩ් කරනවා ඒ ක්ලාස් එකට. දැන් මේ දවස්වල නම් අපි common link එකක් දාන්නේ ළමයි එන හින්දා එයාලට සැප්තැම්බර් මාසෙට එයාලට ගෙවන්න තියෙන සැප්තැම්බර් මාසෙට. ඒ කියන්නේ දෙවෙනි තීරපන්ති පටන් ගන්න තියෙන හින්දා එයාලට ගෙවන්න වෙන්නේ සැප්තැම්බර් මාසෙට. ඒකට මං මේ පෙරේදා ඉඳලා 30 දක්වා මං කාලය දීලා තියෙනවා. පෙරේදා ඉඳන් 30 දක්වා කාලය දීලා තියෙනවා සැප්තැම්බර් මාසෙට ගෙවන්න. මම මේ කතා කරේ අපි ඉරිදා පන්තියේ ළමයින්ට අර ක්ලාස් එක අලුත් එකක් නේ. right. අපි ක්ලාස් එක ස්ටාර්ට් කරමු. ඔන්න මේ විදිහට බෙන්ස් කාර් එක ගැන තියෙනවා පැරග්‍රාෆ් එකක්. ළමයි දැන් මේ වගේ පැරග්‍රාෆ් එකක් තියෙද්දි මොකද අපි කරන්නේ? what do we do? what should we do? අපි මොකද කරන්න ඕන ළමයි? පැරග්‍රාෆ් එකක් තියෙන වෙලාවක පැරග්‍රාෆ් එක කියවන්න යන්නේ නැහැ අපි. ඒ කියවන්නේ නැත්තේ. it's waste of time. කාලේ නහත් වෙනවනේ. ඔය පැරග්‍රාෆ් එකෙන් තමයි questions හදලා තියෙන්නේ මොනවද? පල්ලෙහා තියෙන questions ඔක්කොම include කරලා තමයි ඔය ප්‍රශ්නික හදලා තියෙන්නේ. right. එතකොට අපි ඔකට use කරනවා මොකද්ද? questions through answers. questions through answers කියන්නේ ප්‍රශ්න වලින් තමයි යන්නේ පිළිතුරු වලට. ප්‍රශ්න වලින් අපි යම් බලන්න පළවෙනි එක. where is Ben's first car? Benz එකේ පළවෙනි කාර් එක කොහෙද තියෙන්නේ? කියන්න බලන්න. Benz එකේ පළවෙනි කාර් එක කොහෙද තියෙන්නේ ළමයි? දැන් උඩ ඉඳලා කියන් යනවා. දැන් first question එකනේ. first question එක තියෙනවා නම් ඒක තියෙන්න ඕන උඩ. බලමු කියවගෙන එනවා. මොකක්ද දෙන්නේ ළමයි? Ben's first car is now in කොහෙද ඉන්නේ ළමයි? Museum in Munich. In museum in Munich. In a museum in a Munich කියලා එන්න ඕන. මෙන්න මේ answer එක. මෙන්න මේ answer එක ඕන. In a museum in Munich. In a museum in a Munich. හැමෝම උත්තර දෙන්න. ඔන්න. In a museum in Munich කියලා තියෙනවා. right. ඒක දැන් වලට තේරෙනවානේ. ඊළඟට අහනවා what are the wheels of the car made of? ඒකෙන් ළමයි wheels මේ කාර් එකේ wheels මොකෙන්ද හදලා තියෙන්නේ? කියන්න බලන්න. හදපු එකක් තියෙනවා. දැන් යනවා wheels වලට. මේ ඒක තියෙන දෙවෙනි ලයින් එකේ වගේ. දැන් ඔහොම යනවා. Wheels behind the driver's seat. The wheels are made of wood and surrounded with solid rubber tire and made of wood and කිනකින් ඕන. wood and are surrounded වට වෙලා තියෙනවලු. වට වෙලා තියෙනවලු with solid rubber tires. nouns එක. වැඩේ ප්‍රේස් එකම දාන්න වෙනවා. right. ඊළඟට what is the special quality of the chassis? chassis කියලා කියන සාමාන්‍යයෙන් අපි chassis තියෙන විශේෂත්වය මොකක්ද? කියන්න බලන්න. ඔන්න දෙනවද ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එක මේ බලන්නකො පේලියට යන්නේ. ගලාගෙන යන්නේ. The chassis is very light and is made of steel tube. and very light. හරිම සැහැල්ලුයි බර නැහැ. very light and made of steel tubes. right. ඔන්න ඔය format එක එන්න ඕන. ඊළඟට තියෙන එක තව චුට්ටක් පල්ලට යන්න ඕන බලමු.
how is the pulley connected to the shaft? පුලිය කියලා කියන සාමාන්‍ය වාහන වල තියෙන පුලිය කියලා අර පොඩි බටයක් වගේ එකක් කෑල්ලක්. මොකක්ද දෙන්නේ ඒක? සෙට් කරලා තියෙන කොහොමද shaft එකට? කොහොමද කනෙක්ට් කරලා තියෙන්නේ? by a leather belt. by engine එකේ parts ගැන කියන්නේ leather belt. leather belt. leather belt. by a leather belt. අන්න මේ කෑල්ල මෙන්න මේ හරිය තියෙන එක. right. ඊළඟට තියෙනවා මොකක්ද? underline the correct answer. The museum is museum එක කියන්නේ මොකක්ද ළමයි? the place where antiques are kept. පරණ බඩු තියෙන තැන. the place where books are kept, flowers are sold. no මොකක්ද? antiques නේ. antique බඩු තියෙන තැනක් නේ. දැන් answer එක මොකක්ද? A. the answer is A. right. මට කියන්න බලන්න දරුවනේ ඔයාලගේ වෙන්නප්පේ කවුරු ඉන්න කට්ටිය ඉන්නවද? කවුරු හරි වෙන්නප්පුව හලාවත මාදම්පේ වගේ කවුරු හරි ඉන්න කට්ටිය ඉන්නවද? චුට්ටක් කියන්න බෑ. මගේ වාහනේට මේ තියෙනවා පොඩි මොඩිෆයි පාරක් කරගන්න. තියෙනවද කවුරු හරි මේ වෙන්නප්පුව කවුරු හරි එහෙම ගෑරේජ් එකක් කරන කවුරු හරි මොඩිෆිකේෂන්ස් කරන කවුරු හරි අඳුරන හෝ එලා දන්න කවුරු හරි ඉන්නවද? අප්පච්චි හරි අයියලා හරි කවුරු ඉන්නවද? ළමයි නෑනේ. ඉන්න නම් චුට්ටක් කියන්න. මම ගෙනවා මොකද වල කියන්නේ අර RDL අහගෙන RDL තිනෙත් RDL කියලා ලයිට් අර daytime running lights එකක් තියෙනවා. මට මේ ඊයේ මට කිව්වා වෙන්නපුව පැත්තේ තැනක් තියෙනවා කියලා. මං අදහන්නම් ක්‍රිටිය වලකින් මේ වෙන්නපුව පැත්තේ තැනක් තියෙනවා කියලා කිව්වා. මං ඔයාලගෙන් අදහන්නම් කියලා හිටියේ කවුරු අඳුන කට්ටිය ඉන්නවද කියලා. මේ ඒක ටිකක් ගහන්න දෙන්නේ නැහැ කියලා කියනවා. පොඩක් ඒක නීති විරෝධී කියලා එම ලයිට් සෙට් කරන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ පැත්තේ සෙට් කරනවා කියලා කිව්වා. ඒ හින්දා මම ඔයාලගෙන් ඇහුවේ දන්න කට්ටිය නම් කියන්න චුට්ටක්. රයිට්. අපි යන් ඊළඟ එකට. මොන තියෙනවා? දැන් මේකේ මාරු කරලා තිබ්බේ. අර 6 වෙනිට තියෙනවා 8 වෙනිට දාලා 8 වෙනිට තියෙන එක 6 වෙනිට දාලා තිබ්බේ. right. Your science teacher has informed you about an assignment to be done tomorrow. science teacher විද්‍යා ටීචර් කියලා තියෙනවා යාට assignment එකක් දාන්න කියලා කවද්ද? හෙට කරන්න තියෙනවා කියලා. Since your friend is absent, යාළුවා නැහැ. Write a notice to him inform him to bring the necessary things. Include the following use about 50 words. Topic of the assignment, number of members in your group. Right. දැන් මෙතන තියෙනවා ලියපු කට්ටිය ඉන්නවද? කවුරු හරි has informed you about an assignment to be done tomorrow. හෙට වෙද්දි assignment එකක් කරන්න තියෙනවලු. එතකොට ඔයා යාළුවට කියන්න ඕනේ යාළුවාද නැහැ. දැන් ඔයාගේ group එකේ යාළුවා ඉන්නවා එතකොට. හරි? දැන් ඔයාගේ group එකේ යාළුවා ඉන්නවා. number of members in your group, topic of the assignment. දැන් note එකක් දාන්න තියෙන්නේ. දැන් යාළුවා note එකක් දාන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි note එකක් ලියනකොට යාළුවාගේ නම ලියන්න එපා ඉස්සලා කාටද ලියන්නේ කියලා. මම දානවා මෙන්න මේ විදිහට නිමෙත් කියලා දාමුකෝ යාළුවෙක් නිමෙත්. ඔන්න. නිමෙත්. තව ටිකක් ලොකුට ලියන්නම් ඕන නම් තේින්නේ නැහැ වගේ නම්. නිමෙත්. නිමෙත් කියලා යාළුවෙක් ඉන්න. දැන් අපි නිමෙත් ලියනවා. right. දැන් නිමෙත් ලියන්න යනකොට එයා අපි ඉස්සරලාම මොකද කියන්නේ ළමයි? කියන්න බලන්න. ඔය අහනවා ඇයි අද නැත්තේ? ඇයි අද නැත්තේ? අපි අහනවා කොහොමද? Why are you? කෙලින්ම අහනවා යාළුවගෙන් ප්‍රශ්නයක් නෑනේ. Why are you absent today? Why are you absent today? ඇයි ඔයා අද ආවේ නැත්තේ? ඔන්න. Why are you absent today? ඇයි ඔයා අද ආවේ නැත්තේ? අපි ටීචර් කිව්ව අසයින්මන්ට් එකක් ගැන. කොහොමද කියන්නේ අපිට? මෙන්න මෙහෙම කියනවා. Our teacher said about assignment නේ assignment මොනවා කියලාද ළමයි තියෙන්නේ? science ද?
assignment to be done tomorrow. Assignment to be done tomorrow for all of us. අපි හැමෝටම තියනවලු මොකක්ද? අපි හැමෝටම තියනවලු assignment එකක්. for all of us. දැන් topic එක දෙන්නත් ඕන, number එක දෙන්නත් ඕන. an assignment, sorry, an assignment to be done tomorrow for all of us. අපි හැමෝටම assignment එකක් තියෙනවා කියලා ඔන්න කිව්වා. It is about ඒක මොකක් ගැනද ළමයි? It is about අපි දාමු robots කියන වගේ. It is about අපි දාමු it is about modern technologies, that used in making robots. අපි දාමු රොබෝරු නිෂ්පාදනයේදී in making robots. රොබෝ තාක්ෂණයේ modern technologies that used in making robots. robots කියලා කාටද ළමයි? robots ලා කියන්නේ කාටද? robots කියන්නේ කාටද ළමයි? කියන්න මම කාටද robots කියන්නේ කියලා? robots කියන්නේ කාටද? රොබෝවරු. ඔයාලා සාමාන්‍යයෙන් දන්න රොබෝ කෙනෙක් කියන්න බලන්න මට. දන්න රොබෝ කෙනෙක් කියන්න බලන්න. දැන් මේ කාලේ වෙනකොට robots ලා ගැන සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නැහැනේ. නමුත් අපි ඒ කියන්නේ A level කරන කාලේ කියන්නේ 2013 12 වගේ කාලවල ඔය රොබෝ තාක්ෂණය වල මාර කැක්කුමක් තිබ්බා මිනිස්සුන්ට. මාරම කැක්කුමක් තිබ්බා. ඔයාලා දන්න විදිහට අපිත් එක්ක ඉන්න රොබෝ කෙනෙක් කියන්න බලන්න. ඔය තියෙන දාලා කියන්න බලන්න. ඔය දාලා තියෙන robots ලා ගැන. ඔය සාමාන්‍යයෙන් දැන් ඉන්නේ robots ලා ගැන හොයන කට්ටිය විතරයි. ඉස්සරම නෙමේ viral ගියා. ඒ කියන්නේ මාර famous robot කෙනෙක් කිව්වම. නමුත් දැන් ඒක පොඩි level එකකට ඇවිල්ලා තියෙනවා. නේද? සාමාන්‍යයෙන් robots ලා අපි දන්න robots ලා දැන් ඔයාලගේ නම් එක්ක හරි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන මොකද්ද? සමහර මෝටර රථ දැන් නවීන පන්නේ මෝටර රථ සමහරක් වල දැන් තියෙන මොනවද? ඔය Benz වගේ දේවල් වල BMW වගේ Audi වගේ එතකොට Ducati දන්නේ නැහැ කොහොමද කියලා. Ducati තියෙනවා. Lamborghini, Ferrari, එතකොට BMW new series වගේ දේවල්, Benz new series වගේ C series, E series එකේ වගේ දේවල් වල මොනවද තියෙන්නේ? තියෙන මොනවද? robots technology එක භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ auto parking, auto brake නේද? ඒ සියල්ලම තියෙනවා. නමුත් අපි හිතන්නේ ඒක නිකන් මේක ටෙක්නොලොජි එකක් කියලා. නමුත් ඒක ටෙක්නොලොජි නෙමෙයි. ඒක මොකද්ද එතකොට? ඇත්තට මොකද්ද ඒක? ටෙක්නොලොජි ක්‍රියේට් වෙලා තියෙන මොකෙන්ද? කියන්න බලන්න මට දන්නවනම්. අයිඩියා එකක් ගන්න පුළුවන් නම්. ඒක man made උනාට ළමයි. ඒක man made වලට වඩා ටිකක් වැඩි. ඒක මොකෙන්ද කරලා තියෙන්නේ? කියන්න බලන්න. මොකෙන්ද ක්‍රියේට් කරලා තියෙන්නේ? ඔව් අන්න හරි. AI කියන තාක්ෂණය. AI artificial intelligence. ඉතින් ඒක සාමාන්‍යයෙන් කෘත්‍රිම බුද්ධිය කියන එක සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්. right? දැන් ඔය මෙතඩ් එක ඔය සාමාන්‍යයෙන් අපි යූස් කරලා තියෙන මෝටර රථ වලට තියෙන සාමාන්‍ය AI ඒක artificial intelligence කෘත්‍රිම බුද්ධිය යූස් කරලා තියෙන. නමුත් robots ලාගේ තියෙනෙත් මොකද්ද එතකොට? robots ලාගේ මෙතඩ් එකත් මොකද්ද? මෙතන සාමාන්‍යයෙන් සයන්ස් ගැන හොයන කට්ටිය මට පේන විදිහට ගොඩක් ඉන්නවා වගේ. කියන්න බලන්න. robots ලාගේ යූස් කරලා තියෙන්නේ මොකද්ද එතකොට? robots ලාගේ යූස් කරලා තියෙන්නේ මොකද්ද? AIම තමයි. තේරෙනව නේද? ඔය ඔය මෙතඩ්ස් ටිකෙන් තමයි සාමාන්‍යයෙන් robots ලා මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. අපිට ඊළඟට හම්බ වෙන ගොඩක් උපාංග, ඒ වගේම
newly modern equipments සමහර විට ගොඩක්ම ළඟදිම artificial intelligence මොකේදද සාමාන්‍යයෙන් iPhone එකට නේද iPhone එකට මේ වෙද්දි සාමාන්‍යයෙන් ගොඩක් දුරට change වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් phone එකකට දාන්න අමාරුයි. නමුත් මේ වෙද්දි දුරකථනයකට පවා සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් sensors වැඩිම ඒ කියන්නේ පුළුවන් තරම් modify කරලා ඒකේ top level එකට ආපුවම සාමාන්‍යයෙන් නේද artificial intelligence මං භාගයක් බලලා තියෙනවා තිනෙත් මට ඒක ඒ දවස්වල මට ඇත්තටම මට බලන්න බැරිලා තියෙනවා මම භාගයක් බලලා තියෙනවා ෆිල්ම් එකේ. ඉතින් අන්න ඒ නිසා අපි භාවිතා කරන daily usage එකට එන ගොඩක් දේවල් දැන් AI use කරනවා artificial intelligence. ඉතින් මෙන්න මේ robot system එක ගැන සාමාන්‍යයෙන් ඔයාලා දැනුවත් වෙන්න ඕන. It's not about it doesn't matter you are a girl or boy. ඔයා මේ ගැහැන් ළමයිද පිරිමි ළමයිද කියලා අදාළ නැහැ. නමුත් ඒ දේවල් ගැන හොයන්න. right? ඒ දේවල් ගැන හොයන්න ඕන. අලුත් දේවල් ගැන හොයන් යන්න ඕන. අන්න එහෙම හොයනකොට හරි ආසයි. දැන් මම මෙතන කෙටි චුට්ටක් කොල්ල 3-4 දෙනෙක් එක දිගට මැසේජ් කරා. එතකොට හරි ආසයි. ඒ වගේ දේවල් ගැන බලන්න. ඒතර මේකෙත් කියන මොකද it's about modern technology that used in making robots. They are අපි කියන මෙහෙම. ඔයාලා අනිත් එකමත් දාන්න කියන ළමයි. Number of members in your group. There are 5 groups and we have 10 members including you. ඔයා එක්ක 10 දෙනෙක් ඉන්නවා. We have 10 members including you. Robotics. ඒකත් හරිය ගන්න පුළුවන් දෙන්නේ. ඒ විදිහට use කරන්න පුළුවන්. There is a word for that subject. It is robotics. Right? There are 5 groups and we have 2 members including you. ඔයා එක්ක 10 දෙනෙක් ඉන්නවා. අපි කියනවා මෙන්න මෙහෙම. අපි කියනවා don't forget. අමතක කරන්න එපා. Don't forget to bring some articles. Don't forget to bring some articles and pictures of robots tomorrow. ඔච්චරයි. pictures ටිකක් ගේන්න. include කියන එකට with ගන්න බැරිද? අපි මෙතන including you දාලා තියෙන with you ගන්න පුළුවන්. මම මෙතන ටිකක් දාලා තියෙන මොකක්ද දන්නවද? ඔබ ඇතුළුව තේරෙනවද සිත? ඔබ ඇතුළුව කියලා කියන්නේ ඔයා එක්ක. දැන් මම දැම්මේ we have 10 members with you. ඒ වගේම including you. ඔයා ඇතුළත්ව 10 දෙනෙක් ඉන්නවා. it's okay දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැම්මේ සාමාන්‍යයෙන් group එක අපි කියනකොට ඔයා එක්ක 10 දෙනෙක් කියනොත් with එකට වඩා ටිකක් ඉහළින් කතා කරනවා මොකද including you. ඔයාත් එක්ක 10 දෙනෙක්. right? චුට්ට modify වෙච්ච word එකක් විතර මම use කරේ ඒක. තේරුණාද තුසිත? ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? තුසිත තේරුණාද? පැහැදිලි නේද? right. ඊට පස්සේ ඔයා මෙතනින් දාන්න මොකද්ද? අස්සන. අහවලා. ඔයා මෙතනින් දාන්න date එකක්. date එකක් දාගන්න එතනින්. නැත්නම් මෙතනින් දාන්න පුළුවන් date එකක් දාගන්න කිසි ප්‍රශ්නයක්. right. ඕකේද ළමයි තේරුණාද ඔයාලට? තේරුණාද? ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් අපි note එකක් ලියාගන්නේ. ඒතර සාමාන්‍යයෙන් දැන් හිතන word ඕනේ කියලා ගණන් කරගන්න. සර් වචන කීයක් තියෙනවද දන්නේ නැහැ. 1 2 3 4 5 6යි. rule 6ක් තියෙනවා. එතකොට මේ rule එකේ words කීයක් තියෙනවද බලමු. 1 2 3 4 5 6යි. එතකොට 6 වරක් බලන්න කීයද කියලා ගණන් කරලා. අපිට words ඉල්ලන්නේ කීයද 50ක්. ගණන් කරලා බලන්න මේවත් එක්කම ඔක්කොම කීයක් තියෙනවද කියලා. right. ඔයාලා දන්නවා ඇති ඔයාලගේ paper එකේ අර sheet එකේ මේක ලියා ගන්න.
මේ වෙත ලියා ගන්නකෝ ඔයාලා. මම එහෙන් කියන්නම්. ඔයාලා දැකලා ඇති තියෙනවා අර ඔයාලට කොලයක් දෙනවනේ එක්සෑම් එකේ. මම දන්න විදිහට මේ වගේ දැන් මේ කොපීස් ගහලා තියෙන ඉස්කෝලේ. එහෙම කට්ටිය ඉන්නවද? එහෙම ඉස්කෝලේ කට්ටිය ඉන්නවද කියන්න බං චුට්ටක්. සමහර ඉස්කෝලවල අර ඕලෙවල් පේපර් එකේ අර වර්කින් ෂීට් එක තියෙන්නේ. ඒ වර්කින් ෂීට් එක කොපි කරලා තියෙනවා. එහෙම කට්ටිය ඉන්නවද? එහෙම ඉස්කෝලේ තියෙන පේපර්ස් ළඟ තියෙන කට්ටිය නේද කවුරු හරි? තියෙනවානේ. ඒක වැරද්දක් නෑ ප්‍රශ්නයක් නෑ ඒක හුරු කිරීමක් වෙන්නේ. ඒකේ රූල් තියෙන කීයෙන් කීයද දරුණි? අරුණ ඒකේ රූල් තියෙන කීයෙන් කීයටද? කියන්න බෑ. රූල් ගහලා තියෙන කීයෙන් කීයටද ළමයි? කියන්න බලන්න. 5න් 5ට. හරියටම හරි. 5න් 5ට. එතකොට හරියට ඔයා මේ රූල් ලියනව නේද වචන? එතන ලියව කියලා 5ක්. ඔයාලා වචන 5ක් ලියව කියලා හිතන්නකෝ. ඒ වචන 5ක් ලියලා රූල් 5ක් ලියුවොත් වචන කීයක් තියෙනවද එතකොට? සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විතර කීයක් තියෙනවද? කියන්න බලන්න. රූල් 5 ලියනවා වචන 5ක් කීයක් තියෙනවද? 5 වරක් 5 25යි. එහෙමයි ළමයි ඔයාලගේ වර්ඩ්ස් ගණන් කරන්නේ. ඒක නම්බර් එකක් දාලා තින්නේ ඒකට. ඔයාලා දන්නවද ඒක? Do you know that? ඔයාලා දන්නවද ළමයි? ඒ විදිහට තමයි දාන්නේ. එතන නැත්තම් අපිට අකුරෙන් වචනෙන් වචන ගණන් කරගෙන ඉන්නවනේ මෙන්න මෙහෙම. පල්ලෙහාට නිකම් ඒ නිසා එහෙම නැහැ. රූල් ටික මෙතන බැලුවා. කීයක් ලියලා තියෙනවද බැලුවා. ගුණ කරා බැලුවා. ගුණ කරා දැම්මා. එමයි වර්ඩ්ස් කවුන්ට් කරන්නේ. ඒ නිසා හරියට ඒ වගේ වචන ලියන්න ඕන ලිමිට් එකට. සාමාන්‍ය වචන ගණන් කරන්නේ නැහැ අපි ඒක ඇත්ත. නමුත් ගණන් වෙන්නේ ළමයි එහෙමයි. ඔයාට දෙන්න ඕන කරුණ ටික හරියට දුන්නා නම් ඔයාට තේරෙනවා නම් මම සියලු දේවල් දැම්මා අඩුපාඩුවක් නැහැ කියලා බලන්න ඕනේ නැහැ ආයෙ. ආයෙ ගණන් කරගෙන ඉන්නවා. But now we cannot get them දැන් ඉතින් ඒවා හම්බෙන්නේ නැහනේ. right. ඒ නිසා මේ ගණන් කරන්න හරියට ලියවනම් ගණන් කරගෙන ඉන්න ඕනේ නැහැ. waste of time. ඒකට කාලයක් යනවා. පුළුවන් තරම් එක්සෑම් එකේ එක්සෑම් පේපර් එකක් කරනකොට ළමයි වෙලාව විතර කරගන්න බලන්න. වෙලාව. පුළුවන් තරම් ටයිම් සේව් කරගන්න බලන්න. වෙලාවත් එක්කනේ දැන් ওই ගණදිනුව තියෙන්නේ. දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම අහනවා. දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඒ ළමයාට විභාගේ සමත් වෙන්න බැරි නම් අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා විෂයන් 9කට S එකකට එහා දාගන්න බැරි නම් ඌ මෝඩයා. කොහොම කියලා කියන්නේ. සහ 75න් එහාට ලකුණු ගන්න බැරි නම් ඌ මෝඩෙක්. කොහොම තමයි සාමාන්‍යයෙන් අපේ තියරිය දාලා තියෙන්නේ. දැන් මේක හරිද ළමයි? විෂයකට 75න් එහා ගත්තොත් තමයි දක්ෂ. ඒක හරිද? ඒ නිර්ණායකේ හරිද? සාමාන්‍යයෙන් 75ක් කියන්නේ 3න් 2කට වඩා වැඩි කියන එකනේ. නමුත් සමස්තයකට ගත්තොත් මේ ළමයි වගේම ඇයි අනිත් ළමයි තියෙන ටැලන්ට්ස් ඕන වෙනව නේද? දැන් මේ ළමයා බ්‍රයිට්. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ළමයිනුත් ළමයි දක්ෂයි. නේද? මේ ළමයි හැම පැත්තෙම දක්ෂයි. විෂය කරුණු සන්නද්ධයි. නේද? එතකොට අපි හැම වෙලෙම බලන්නේ ලකුණු මට්ටම මත පදනම් වෙච්ච කවුද? ළමෙක්. ලකුණ මත තමයි පදනම් කරගන්නේ. එයාගේ පාඩම් කිරීම, එයාට කොච්චර කවි පාඩම් පුළුවන්ද, එයාට කොච්චර ගණන් හදන්න පුළුවන්ද. නමුත් ඒක ඒ පැත්තෙන් ළමයාගේ හරි. නමුත් අනිත් දේවලුත් බලන්න ඕන. සියලුම දේවල් කවර් කරන්න ඕන. ඒතර ඕල් රවුන්ඩ් නේද? සියල්ලම තියෙන්න ඕන. දැන් මම ඔයත් එක්ක ඉන්න සමන ඔයාලගේ මේ ඕල් රවුන්ඩ් ගති ටිකක් තියෙනවා. බාහිරින් ඉන්ටර්නෙට් එක ගැන නේද? ඒ හැමදේම තියෙනවා. නමුත් සමහර ළමයි ඉන්නවා පොතේ විතරයි. ඒලට සාමාන්‍යයෙන් අපි ජෝක් එක කරත් තේරෙන්නේ නැහැ. මම විහිළුව කරත් ඇස් රතු කර ගන්නවා, ආඬනවා, අම්මට කියනවා, ඉස්කෝලේ ගිහින් කියනවා, බායිනවා. ඒව වෙනවා සමහරක් වෙලාවට. මම නිකන් යෝෂුවල් කිය මගේ නම් එහෙම ළමයි නෑ. එතකොට මේ ඕල් රවුන්ඩ් කියන එක හැදෙන්න ඕන. අපි හදලා තියන්නේ එහෙම නෙමෙයිනේ. පොත් පාඩම් කරනවා, කයි පාඩම් කරනවා, පන්ති ඉන්න ඕන වෙන මොකුත් නැහැ. එහෙම බෑ. 75 විතරක් ගත්තට මදි. ළමයිගේ අනිත් දේවලුත් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ලකුණු නිකම්ම නිකන් 75ක් ගත්ත කෙනෙක් රොබට් කෙනෙක් වගේ. හිතන්නේ કૃතිමමනේ. ඒ පොත නැත්තම් බෑ.
යස් තිනේ. පොත නැත්තම් බෑ යාලට. එහෙම බෑ. පොතේ විදිහට බෑ ළමයි දැන්. ඔයාලා දන්නවා සයන්ස් වල දැන් පොතේ තියෙන එක ලිව්වේ කියන්න බලන්න. සයන්ස් වලට ඉස්සර අපේ ඔයාලගේ හිටපු ළමයි පාඩම් කරේ කට පාඩම් කරලා. සයන්ස් කට පාඩම් කරලා ලියන්න පුළුවන්ද දැන්? කියන්න බලන්න. ගිරව් වගේ පාඩම් කරලා ලියන්න පුළුවන්ද? සයන්ස් මමත් ගොඩක් ආසයින්ද මම මේ කියන්නේ. සයන්ස් කට පාඩම් කරලා ලියන්න පුළුවන්ද? කියන්න බලන්න. සයන්ස් වල මෙතඩ් එකක් තියෙන සයන්ස් කට පාඩම් කරලා ලියන්න බෑ. න්‍යායාත්මක දැනුම පාඩම් කරපුවා හරියට ලියන්න ඕන. නමුත් ඒක කඩපාඩම් කරනවා කියලා නෙමෙයි වෙන්නේ. තේරුණාද? ඒකට වෙනම තියරියක් තියෙනවා. ඒතකොට ඉංග්‍රීසි කඩපාඩම් කරලා ලියන්න පුළුවන්ද? කියන්න බලන්න. ඉංග්‍රීසි කඩපාඩම් කරලා ලියන්න පුළුවන්ද බැරිද? මං අහන්නේ එච්චරයි. ඉංග්‍රීසි කඩපාඩම් කරලා ලියන්න පුළුවන්ද? දැන් සයන්ස් වල මොනවා හරි කඩපාඩම් කරගන්න තියෙනවා. ඉංග්‍රීසි වල කොහොමත් බෑනේ. තියරියක් විතරයි තියෙන්නේ. ප්‍රැක්ටිස් එකක් විතරයි තියෙන්නේ. සයන්ස් වලත් ප්‍රැක්ටිස් එක විතරයි තියෙන්නේ. ගණන් කඩපාඩම් කරන්න පුළුවන්ද? ගණන් කටපාඩම් කරන්න පුළුවන්ද? මැත්ස් වල න්‍යායයන් බෑ. ඒකේ තියෙන කොටසක් විතරයි පුළුවන්. ලැන්ග්වේජ් එකෙත් ස්ට්‍රක්චර්ස් වර්ඩ්ස් ටිකක් පාඩම් කරන්න පුළුවන්. සයන්ස් වලත් ආවර්ත වගුව ඒ වගේ පොඩි පොඩි දේවල් පාඩම් කරගන්න පුළුවන්. මැත්ස් වල සූත්‍ර ටික ස්ට්‍රක්චර්ස් ටික පාඩම් කරන්න පුළුවන්. නමුත් ගොඩක් දේවල් අපිට තියෙන මොනවා කරන්නද? මොලෙන් හිතලා ලියන්න. අපි ඒක ඇක්සස් කරන විදිහ තමයි යූස් වෙන්නේ. ඒ නිසා තමයි හර විෂයන් අපි කියන බර විෂයන් කියලා. ටිකක් අමාරු විෂයක් කියලා කියනවා නේද? ඉතින් ඕකට අනිත් ඔක්කොම කඩපාඩම් කරගෙන සිංහල පුළුවන්. ඉතිහාසය පුළුවන්. ආගම පුළුවන්. කාණ්ඩ විෂයන් පුළුවන්. පුරවැසි අධ්‍යාපනය පුළුවන්. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පුළුවන්. නේද? ඒ නිසා මේ විෂයන් වල තියෙන වෙනස තමයි නේද? මොලෙන් අහන්න. මේ විෂයන් වල තියෙන විශේෂත්වය තමයි ඒක. ඒ නිසා එයා දැනුවත් වෙනවම මොනව වෙන්නද? තමන් ඇක්සස් කරන්න තමන් perform කරන්න හොඳට. හරි. එහෙනම් අපි යනවා ඔන්න දෙවෙනි කොටසට. ඔන්න තියෙනවා question එකක් දීලා paper number 2. මම paper number 2 එක ගැන චුට්ටක් කියලා එන්නම් ඔයාට. paper 2 right? paper number 2. ඒ කියන්නේ paper part 2 එකේ. part 2 එකේ questions කීයක් හම්බ වෙනවද ළමයි? part 2 එකේ questions කීයක් හම්බ වෙනවද? කියන්න බලන්න මට. part 2 එකේ questions කීයක් හම්බ වෙනවද? ඒකෙත් 8යි. දැන් බලන්න මේ ඉංග්‍රීසි paper එකක තියෙන ලේසිය බලන්නකො ඉස්සරලා. එකක් තමයි මුළු ප්‍රශ්න පත්‍රයේට මම මෙන්නේ ප්‍රශ්න 16යි. 8 ප්‍රශ්න 16යි. දෙන්නේ ලකුණු 100ෙන්. ඒක බෙදෙන්නේ නැහැ කිසිම වෙලාවක. තේරුණාද? ඔයාට පුළුවන් හරියට ටාගට් කරලා නියමයට ප්‍රශ්න එක කරගත්තොත් ළමයි ඉංග්‍රීසි වලට ඒකක් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. තේරුණාද? ප්‍රධාන විෂයක් වෙන ඉංග්‍රීසි විෂයට ඒකක් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. තේරුණාද? ඉතින් අන්න ඒ නිසා මේ කියලා දෙන ටික හොඳට ෆලෝ කරන්න ඕන. දැන් මංගාව දීර්ඝ කාලයෙන් ඉන්න ළමයි පිරිසක් ඉන්නවනේ. ඒලට මං කියලා දීලා තියෙනවා මොකද ඉංග්‍රීසි මෙච්චර ලේසි කියලා. හේතුවක් තමයි හැම තැනම මේක ලැන්ග්වේජ් එකක් වුණාට මේක මහා ලොකුට බර කරලා නැහැ. සිංහලත් එක්ක ගත්තොත් එහෙම මාර ලේසියක් තියෙන. බලන්න මට කියන්න බලන්න සිංහලත් එක්ක ගත්තොත් ඉංග්‍රීසි කියන විෂය ලේසි කියන කට්ටිය කවුද බලමු? සිංහල එක්ක ගත්තොත් ඉංග්‍රීසි කියන විෂය සිංහලට වඩා ලේසි කියන කට්ටිය බලමු. කතා රද්දේ චුට්ටු චුට්ටු පැටලෙන්න පුළුවන්. වචන භාවිතයේ අඩුවක් තියෙන්නේ. වචන භාවිතයේ අඩුවක් තියෙන්නේ කියන්න බලන්න. දැන් සිංහලයි ඉංග්‍රීසි ගත්තොත් එහෙම තමයි අහසට පොළොව වගේ සාමාන්‍ය. ගොඩක් වෙනස්. ඉංග්‍රීසි වල තියෙන්නේ යම් මෙතඩ් එකක්. පොඩි සිස්ටම් කෙටි සිස්ටම් එකක් තියෙන ෂෝට් සිස්ටම් එකක්. රයිට්. නමුත් සිංහල වල ව්‍යාකරණ කොට රීති බලන තියෙන තරම් අපේ එච්චර නැහැ. ඉංග්‍රීසි වල එච්චර නැහැ. අන්න ඒකයි සිංහල වලට C එකක් ගද්දී ළමෙක් ඒකක් ගන්න ඉංග්‍රීසි වලට මං වගේ සිංහල වලට C ගන්න සමහරක් වෙලාවට නේද? ග්‍රැමර් කොට සම්පූර්ණ වෙනස්. වාක්‍ය රටා නියමයන් වෙනස්. නමුත් සිංහල C ඉංග්‍රීසි A. මම දන්න මුස්ලිම් ගර්ල් කෙනෙක් හිටියා 2018 බැච් එකේ
හොඳ powerful මේ පට්ට දැනුමක් තියෙන ළමෙක්. එයාගේ no doubt සුපිරි තිබ්බ දැනුම. හැබැයි ප්‍රධාන වෙච්ච වැඩේ එයාට සිංහල වලට A සිංහල වලට A මම දන්න විදිහට එයාට ඉංග්‍රීසි වලට ආවේ B එකක්. ඉංග්‍රීසි වලට ආවේ B එකක්. ඒකට හේතුව තමයි එයා කටපාඩම් කරා. oral කටපාඩම් කරා. කටපාඩම් කරා. කටපාඩම් කරා යා. ඉංග්‍රීසි කටපාඩම් කරා. මට තියෙන්නේ සිංහල වලට C සිංහල වලට C right සිංහල වලට තියෙන C එක සිංහල වලට නෑ අනිත් ඒවාට තියෙනවා right සිංහල වලට මට C එකක් තියෙනවා සිංහල මට ටිකක් පැටලෙනවා right සිංහල මට ටිකක් පැටලෙනවා the question I have how to study English English ඉගෙන ගන්න ක්‍රම තියෙනවා ගොඩක් right English ඉගෙන ගන්න තියෙන ක්‍රම ගොඩක් සාමාන්‍යයෙන් මම use කරපු method එක නම් ඒක මගේ එකම මම use කරපු method එක කියන්නම් ඔයාලටත් එහෙම තියෙන ප්‍රශ්න තියෙන කට්ටිය නේද කොහොමද ඉංග්‍රීසි follow කරන්නේ කියලා කියන්න බං අර ළමයා එයා use කරේ වෙන මොකුත් නෙමෙයි එයා කරේ මම දෙන notes කටපාඩම් කරා essays කටපාඩම් කරා එතකොට මම දැන් notes කටපාඩම් කරලා වාක්‍ය ටික කටපාඩම් කරා. එහෙම බෑ ළමයි. කටපාඩම් කරලා ලියන්න බෑ. සාමාන්‍යයෙන් කියලා දුන්නාම එකක් ඒක follow කරන්න ඕන. right. essay එකක් කටපාඩම් කරලා ලියන්න බෑනේ. essay එකක method එක තමයි පාඩම් කරනවා. අන්න ඒකට මම අන්න කියලා දුන්නේ මොකද්ද? mind map එකක් හදාගන්නilla කියලා. mind map එකක් හදාගන්න කියලා දුන්නේ මම ඔයාලට. ආනන් ඒකට. essays කටපාඩම් කරන්න බෑනේ අපිට. essay එකක් කඩපාඩම් කරන්න බෑ අපිට කවදාකවත්. essay එකක් පුළුවන් mind map එකක් හදාගන්න. දෙන format එකට වාක්‍ය ටිකක් හදාගන්න. මෙන්න මේ කරුණු දානවා කියලා. එහෙමයි ලියන්නේ. දැන් මම මේ second part එක ගැන කතා කරන්න යන්නේ. second part එක ගැන කතා කරන්න යන්නේ ළමයි. ප්‍රශ්න 8ක් තියෙනවා. පැය කීයක් හම්බ වෙනවද? පැය 2යි. පැය 2 කියන්නේ විනාඩි කීයද? 120යි. 120 බෙදීම 8 කීයද? ප්‍රශ්න 8කට 7:00යි නම් ප්‍රස් පාර්ට් එකේ දෙවෙනි පාර්ට් එකේ එකකට කීයද විනාඩි 15ක් හම්බ වෙනවා විනාඩි 15ක් හම්බ වෙනවා right විනාඩි 15කට තමයි ඔයාට ඔය දාලා තියෙන හැම ප්‍රශ්නයක්ම කරන්න තියෙන්නේ ඒක හිතන්න කොච්චර වැඩක් කරන්න තියෙනවද කියලා විනාඩි 15ක් හම්බ වෙනවා අපි යමු දැන් ඒ විනාඩි 15 ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා බලන්න ඔන්න තියෙනවා complete the following sentences using the correct form of the verb given in brackets. The first one is done for you. I believe that money never brings happiness. Happy කියලා තියෙනවා. Right? දැන් මට කියන්න මේ tenses ටිකේ ඊළඟ එකට බලපෑමක් වෙන්නේ නැහැ ළමයි කොහොම ආකාරයෙන් කිව්වද? මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ මොන පාඩමෙන්ද? දැන් ඔය මේක බලන්න ඇතිනේ. We visited many ruins and space history places in Anuradhapura. You should pay more attention on the space accurate of spellings. You have to write your space observed during the experiment. It was a space success discussion. You should drive space careful on rainy days. මේ පාඩම බේස් කරන් තියෙන්නේ මොකක්ද? What has been based by this question ළමයි? මොනවද? Word types වගේ මොනවද? Suffixes. It means affixes. නේද? Affixes lesson එක නේද? Words type කියන්නේ affixes. නේද ළමයි? affixes කියන lesson එකෙන් තමයි හදලා තියෙන්නේ. නමුත් මේකේ affixes වල prefixes ද suffixes ද කියන්න බලන්න මට. prefixes ද suffixes ද. ඒ කියන්නේ වචනයක මුලටද? ඒ කියන්නේ pre කියන වචනයක මුලටනේ. suffix කියන්නේ word එකෙන් පසුවට. මොකක්ද තියෙන්නේ එහෙනම්? suffixes. suffixes කියන එක තමයි use කරලා තියෙන්නේ. right suffixes. අපි අපේ සමුදා ක්ලාස් එකේ සඳ ක්ලාස් එකට එන ළමයින්ට විශේෂයෙන් මේ කියන්නේ සඳ ක්ලාස් එකේ පුළුවන් ඔයාට මුලින් ඉඳලම grammar ටික, report speech ටික, affixes ටික, past tense එක, ඊට පස්සේ රචනා notes ටික, modal verbs ටික වගේ ඉගෙන ගන්න පුළුවන් ඔන්න සඳ ක්ලාස් එකෙන් ළමයින්ට. right.
suffixes. දැන් බලමු suffixes කියන්නේ වචනයක අගට එකතු වෙන වචන කෑලිනේ. බලමු match කරලා අපි. We visited many ruins and places in Anuradhapura. History. මොකක්ද දෙන්න ළමයි? History නෙමෙයි මොනවද? Historical. History කියලා නෑනේ අපි. Historical. ऐतिहासिक. Historical. Historical. ඊළඟට. You should pay more attention on the accurate of spellings. Accurate. What's the word? Historic කියන්නේ අපි කවුද මේ තිනේ historical ऐतिहासिक right historical place එකක් කියලා කියන්නේ. මොකද ළමයි අපි ගන්නෙ තුන්වෙනි එකට accurate. accurate එකට මොකද ගන්න? සාක්ෂරතාවය අපි කියලා කියන සාමාන්‍ය කියන්න බෑ. accurate කියන්නේ මොකද ගන්න ළමයි? කියන්න බෑ. උත්තරේ වань හැමෝම සාක්ෂරතාවය කියන්න බෑ. You should pay more attention. ඔයා වැඩි අවධානයක් යොමු කරන මොනවද? accurate of spellings. spelling වල යම් තත්වයක් TION use කරනවා අපි. accurate සාක්ෂරතාවය සාක්ෂරතාවයේ පැත්ත මොකද්ද? accuration accuration එකට spellings ගැන ඊළඟට you have to write your observe during the experiment. ගවේෂණය what's that? ඔබගේ ගවේෂණය ඒක නම් ඔයා දන්නවනේ මොකද්ද? observe නම් observation 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 right observation ගවේෂණය පිළිබඳව right ලියන්න. It was a discussion success කියලා තියෙන්නේ. අපි success discussion කියන්නේ මොකද්ද? successful 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 answer 7 ළමයි successful discussion it means well no successful ඊළඟට you should drive carefully නේද carefully successful is 1L no successful and carefully discussion එක කියන්නේ මොකද ළමයි discussion එක paper discussion thumbnail එකෙත් දානවා මම කියන්න බෑ මොනවද මේ discussion එකක් කියන්නේ කියලා ඔව් සාකච්ඡාවක් නේද සාකච්ඡාවක් එතකොට debate එකක් කියන්නේ මොකද්ද ළමයි කියව මගෙන් ওই දෙකේ තේරුම වෙනස මොකද්ද කියලා debate එකක් කියන්නේ debate එකක් කියන්නේ මොකද්ද ළමයි විවාදය වෙනස් අමතක කරන්න එපා විවාදයක් right අපි යනවා ඊළඟ එකට ඔන්න තියෙනවා form the verb කියලා form the verb ඔයාලට මතක ඇති මම ඔයාලට කියලා දුන්නා මතකද පාඩමක් මේ ළඟදී අර චූටි බෝඩ් එක තියෙන වෙලාවේ ඔයාලට මතකද දරුවනේ මම ඔයාලට කියලා දුන්නා මොකද්ද මේ finite verbs and non-finite verbs මතකද finite verbs and non-finite verbs කියලා එකක් මතකද දුන්නා කියන්න බලන්න I taught you finite and non-finite ඔය verb ඔය පාඩම කියලා දෙන්න හේතුව තමයි ඔයාලට මතක ඇති මම එදාට මාර්ක් ස්කීම් එකක් පෙන්නනවා නේද මොකේක හරි මාර්ක් ස්කීම් එකක් මම අද පෙන්නවා ඒ මාර්කින් ස්කීම් එකේ තියෙනවා ගොඩක් වෙලාවට ටෙක්ස්ට් බුක් එකට අමතරව මොනවා පාඩම් කරන්න කියලා වචන බලන්න කියලාද books articles magazines වගේ දේවල්
දැක්කද මං කියුවේද ඔයාලා? මතද මං කියුවා? ආටිකල්ස් වගේ දේවල් කියවන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද දන්නවද? සමහර වෙලාවට ඔයා කියවගෙන යද්දි ඔයාට ඔළුවේ මතක රැඳෙනවා. මතකෙට එනවා ටිකක්. මොන හරි දේවල් මතකෙට එනවා. අනික තමයි vocabulary එක. අනික තමයි spellings එක. ඔය දේවල් ඔක්කොම ටික තියෙන මොනවද? ඔයා කියවන එක අනුව. අනිත් දේ තමයි verb එකක් හැදෙන්න. verb එකක් සාමාන්‍යයෙන් stable වෙන්න. ඒ කියන්නේ ඔයාලට verb එක use කරනකොට මේක මෙතෙන්ට එන්න ඕන මේක මෙතෙන්ට එනවා කියලා තේරෙන්න ඕන. එහෙම නැතුව ළමයි සමහර වෙලාවට අපි use කරන verb formation එක වැරදි වෙන්න පුළුවන්. format එක වැරදි වෙන්න පුළුවන්. එදා මම ඔයාලට කියලා දුන්නා non finite and finite verbs කියනකොට අපි use කරන එක අමුතුම ක්‍රමයකට කියලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් finite verbs and non finite verbs මොකටද අපිට කියලා. ඒක කියලා දුන්නා මම ඔයාලට. to තියෙද්දි කොහොමද ලියන්නේ? ඊට අමතරව ing එකකින් කොහොමද ලියන්නේ? past participle කොහොමද use කරන්නේ කියලා මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. මතකද හැමෝටම? මතකද? මම ඊටාම් පැහැදිලි මම ඔයාලට කියලා දුන්නා. එතකොට මේ finite verbs non finite verbs හදාගන්නේ අපි හොයන්නේ කොහොමද? සහ මේ word order එකකින් නැත්නම් අර ඡේදයක් දීලා තින වෙලාවට verb එක හදාගන්න ස්තැනට මම ඔයාලට කියලා දුන්නා. ඒ අනුව මතක තියන් ඒකත් චුට්ටක් ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟ එකට. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ මට. උත්තර දෙන්න මට. ඔන්න දැන් complete the paragraph using the correct form of the verb. නිවැරදි form එක. බලමු කොහොමද එන්නේ කියලා. When Mr. John entered home, John ගෙදර ගියාට පස්සේ he did not notice anyone. කවුරුත් ඉන්නේ but heard the sound of the television. TV එකේ සද්දය ඇහුණා. Silently he into sitting room peeped කෙනෙබුණා. එබුණා එහෙනම් කොහොමද එන්න ඕන ළමයි? peeped. එබුණා කියලා කියන්නේ peep කියන්නේ එබෙනවා. peeped කියන්නේ මොකද්ද? එබුණා. ඔන්න. peeped. එබුණා. into the sitting room. He saw his son watch a cartoon program. බල ඉන්නවා. කියන්න බලන්න. son was watching the මොකද්ද? watch the a cartoon program. කියන්න බලන්න මොකක්ද එන්නේ කියලා. son කියන්න බලන්න. he saw his son කොහොමද එන්නේ ළමයි? was watching past continuous නේද? was watching a cartoon program. නමුත් ඔයාට ඉස්සරහට ගියපම සාමාන්‍යයෙන් ඔයාට යූස් කරන්න පුළුවන් only watching. ඒ කියලා මම කියලා දෙන්නම් ඔයාට. ඒක දැන් නෙමෙයි. ඔයා දැකලා තියෙන සමහරක් තැන්වල දැකලා තියෙනවද? සබ්ජෙක්ට් එකත් එක්ක නිකම්ම යූස් කරලා තියෙන ing දැකලා තියෙනවද ඔයාලා? කියන්න බලන්න. සමහර වාක්‍යවල සමහර ස්පෝකන් පැටර්න්ස් වල යූස් කරන දැකලා තියෙනවද ඔයාලා? තියෙන වෙලාවකට he saw his son was watching. ඒක කියලා දෙන්න දෙයක් නැහැ මම කියන්නම් ඔයාලට. බලමින් ඉන්නව නෙමෙයි. බලමින් ඉන්නව නෙමෙයි එතන කියන්නේ මොකද්ද ළමයි? ඒක දැන් මම චුට්ටක් පැහැදිලි කරන්නම් ඔයාට. මොකද මම ඔයාලට කියලා දුන්නා non finite verbs වල මතක gerunds. අන්න හරි අරුණි very good. මතකද? මට ඔයාලට gerunds මතකද? gerunds වල මම කියලා දුන්නා verb එකේ ing form එකක් ගැන. මතකද? ඒක non finite verbs වලත් තියෙනවා. right. එතකොට verb noun එකක් නේද වෙන්නේ? verb noun එකක් නේද වෙන්නේ? දැන් මේ බලන්නකෝ. මම කියලා දෙන්න මෙන්න මේ විදිහට. sing කියන්නේ ගායනා කරනවා. sing කියන්නේ ගායනා කරනවා. තමයි singing කියන්නේ මොකක්ද? singing කියන්නේ මොකක්ද? sing කියන්නේ ගායනා කරනවා. singing කියන්නේ මොකක්ද? ගායනා කිරීම. right? ගායනා කිරීම. දැන් එතකොට අපිට අයිඩියා ගන්න පුළුවන් කොහොමද? I saw her singing. අන්න I saw her singing කියන්නේ මොකක්ද? මම දැක්කා ඇයගේ මොකක්ද? ගායනය. අන්න ගායනය මම දැක්කා ඇයගේ ගායනය. අන්න මැච් කරනවා අපි. එතකොට මෙතනත් යමුත් මම දෙන්නේ he saw his son watching a cartoon program. බලන පුතා දැක්කා. එහෙම ලියන්න පුළුවන් අපිට ඕන. නමුත් මෙතන හරියට යූස් කරන්න මොකද්ද? was watching. subject එක පැහැදිලිව ඉන්නවනේ. subject එක පැහැදිලිව ඉන්නවා. was watching. මම ඔයාලට කියලා දෙන්නේ gerund එක යූස් කරන්න කියලා කොහොමද? මුලටයි අගටයි. තේරුණාද? මෙතන නමුත් ඒක ගන්න යන්න එපා. ඔන්න ඒකත් මම කියලා දුන්නා. පැහැදිලිද ඒක? ඔබ මම පස්සේ කියලා දෙන්නම් කියන එක දැන් කිව්වා. ජනනී ඕකේ.
ළමයි තේරුණාද කියන බන්නේ ඒක පැහැදිලිද කියලා අය පස්සේ කියලා දෙන කතන්දරයක් නෑ ඕක ඔයාලට පාඩම කරපින්ද ප්‍රශ්නයක් නෑ ඔය දන්නවා මොකද gerund කියන verb එක මැද්දට යූස් කරන්නේ නැහැ කියලා. නමුත් සමහර තැන්වලදී ඕක භාවිතා කරනවා. ඒ කියන්නේ gerund එකක් විදිහට. right. ඊළඟට was watching a cartoon. watching a cartoon. ඊළඟට Mr. John to shout at the boy. පටන් ගත්තා. ආරම්භ කරා මොනව කරන්නද? to shout. එන මොකක්ද දෙන්න ළමයි? started to shout at the boy by the bitter words of his father. තිත්ත වචන ඒ කියන්නේ තද වචන මොනවද? boy shocked, the boy was shocked. එයාව කම්පා වුණා පොඩ අවුල් ගියා කියන තේරුම by the verb bitter කියලා තියෙනවනේ. එහෙනම් ඇක්ටිව් නෙමෙයි. එයාව කම්පාවටපත් වුණා. එයාව අවුල් සහගත වුණා. මොකක්ද දෙන්නේ නා? was shocked. shocked නෙමෙයි තිනේ. was shocked by the bitter words of by his father. තාත්තගේ තිත්ත වචන කියන්නේ තද වචන ඒ බලදී බයිනවනේ සාමාන්‍ය. however ඒ නෙමෙයි මොනවා වුණත් by the time මේ වෙලාවේ the boy එයා කම්පා වුණා කියලා ගන්න බැරිද? no. එයා කම්පා වුණේ අර වචන වලින් නේ වරුනේ. අපිට ගන්න පුළුවන් he was shocked. එයාව අවුල් සහගත කරා. එයාව අවුල් සහගත තත්ත්වයට පත් කළා කියන තේරුමින් තියෙනවනේ. තේරුණාද? එයා කරපු දෙයක් නෙමෙයි තියෙන්නේ. එයාව පත් කරපු දෙයක් තියෙන්නේ. එයා හිතලා උනේ නෑනේ. එයාව පත් කරා by the boy. ඊළඟට the boy more than 4 hours front of the television. the boy spent කියන එකේ past එක මොකද්ද ළමයි? spent කියන word එක ගන්න. ඔහොමයි එන්නේ. right, it's simple method එකක්. මේක grade 10 ඉඳලා සාම last term ඉඳලා චුට්ටක් ලේසි. right, spent. නමුත් මේක structure එක අපිට ගොඩක් වැදගත් වෙනවා. හරි. ඔන්න තියෙනවා ලස්සන කතාවක්. මේ කීව කට්ටියනද කවුරු හරි? හරි ලස්සන කතාවක් ළමයි. කීව කට්ටිය ඉන්නවද බලන්න කියන්නේ? ලස්සන කතාවක් කියන බලන්න කීව කට්ටිය ඉන්නවද කියලා මේක? So cannot be used had spent. Had spent බලමු නේද කියලා. However, by that time the boy had spent more time 4 hours. right. ඒක දාන්න පුළුවන් අරුණේ අපිට. 6. However, by that time ඒ වන විට නේද? The boy had spent කියලා දාන්න ළමයි. right. ඒක හරි. had spent use කරන්න ඒක. මොකද දන්නවද හේතුව? ඔතන ගන්න පුළුවන් keyword එකක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒක අපිට එච්චර consider වුණේ නැහැ. by that time the boy spent more time 4 hours in front of the television කියන ගන්න මොකක්ද දන්නවද? by that time කියන එක. by that time කියන ගන්න පුළුවන් ඒ වෙද්දිත් කියනකොට අතීතයේ කරපු දෙයක් මේ වෙද්දි කරගෙන ඇවිල්ලා තිබුණා. එහෙනම් මොකද්ද ගන්න අපි? had spent කියන එක ගන්න. spent කියන එකට වඩා අපි ගන්න පුළුවන් මොකද්ද? by that time එක තියෙනවානේ. very good අරුණි. had spent එක ගන්න අපි by that time කියනකොට ඒ වෙද්දි ඒ වනකොට එයා මෙච්චරක් කරලා තියෙනවා. had spent. right. had spent කියලා ගන්න. ළමයි තේරුණාද ඒක හැමෝටම? පැහැදිලිද? ඇයි had spent එන්නේ කියලා ආගියු කරන්න. had spent එන්නේ by that time ඒ වෙලාවෙද්දි එයා ගත කරලා තියෙන පැය 4ක් විතර තිබුණා. පැහැදිලිද ඔයාට? ළමයි තේරුණාද? කියන්න බං. ඇයි had spent එන්නේ කියලා? පැහැදිලිද? තේරුණාද කියන්න බං? had spent ගත කරලා තිබුණා. ඒක දාන්න. ඒක ඇත්තට ටච් උනේ නැහැ. මොකද අපි බැලුවේ the boy එක විතරයි. නමුත් හරියට බැලුවොත් by that time කියන එකත් එක්ක ගන්න පුළුවන්. right. බලයිද්දි මට වඩා පොඩ්ඩක් මොකෙන්ද මේ
සූක්ෂම විදිහට බලනකොත් අපේ ළමයි පේනවනේ. very good Arun, thank you very much. අපි කන්සිඩර් කරන්නේ නැත්නම් එච්චර මොකද අපි බැලුවේ the boy කියන එක. නමුත් by that time කියන එක very special word එකක්. ඒ වෙද්දි එයා අතීතේ ඉඳලා මේනකම් තාම කරලා. අන්න. right. very good. ඊළඟට යමු අපි. ළමයි කවුද තීරිපන්තිය ගැන අහලා තිබ්බේ? පොඩ මැසේජ් එකක් දාන්න ආයෙ පාරක්. තීරිපන්තිය ගැන මොකක්ද හරි මැසේජ් එකක් දාලා තිබ්බද කවුරු හරි? මම දැක්ක ලාවට මොකක් හරි තියෙනවා. සනුක ඔයා මගේ ගෲප් එකේ ඉන්නවද? මොකක් හරි ගෲප් එකක ඉන්නවද? මගේ නම තියෙන ගෲප් එක මොකක් හරි තියරි ගෲප් 1 හරි තියරි ගෲප් 2 හරි ඒකක ඉන්නවද? ඔකේ දින කියන්නකෝ. තියරි ගෲප් 1ද? මොකේද ඉන්නේ? හරි තියරි 2 එකට මම මැසේජ් එකක් දානවා සනුක. ඔය එක ෆලෝ කරන්න. තියරි ගෲප් එකට මැසේජ් එකක් දානවා මම. ඒක ෆලෝ කරන්න. okay sanuga okay right ළමයි ඔන්න තියෙනවා 11 වෙනි ප්‍රශ්නේ දැන් ඉස්සර නම් මේ ප්‍රශ්නය කරනවා කියන එක සාමාන්‍යයෙන් මොනවා වගේද ළමයි සාමාන්‍යයෙන් words 14ක් දාලා spaces fill කරන්න තියෙන එකක හරි අමාරුයි නමුත් දැන් තියෙනවා කීයද words 17ක් දාලත් දෙනවනේ fill කරන්න 17ක් නෙමෙයි 35ක් දුන්නත් ඔක් කරන්න පුළුවන් ඔයාලට මතකද අපි words 20 ගානක් තියෙන එකක් කරා ළමයි කාටද මතක අපි කරා words 20 ගානක් තියෙන එකක් මතකද කාටද මතක මේක තින්නිට මතකයි අර ටවුන් එකක ගමයි නගරය පිළිබඳව මතකද ලොකු පැරග්‍රාෆ් එකක් තිබ්බා දඩ පැරග්‍රාෆ් එක නාලන්ද පේපර්ස් වල මං හිතන්නේ නාලන්ද පේපර්ස් වල තව පේපර්ස් 3ක් කරන්න තියෙනවා 3ක් හෝ 2ක් ඒ කියන්නේ මේ වෙනකන් අපි පාඩම් වලට කරලා තියෙන්නේ අපි අනිත් පාඩමත් ඉවර කරලා එකක් කරමුවා තව දෙකක් තුනක් තියෙනවා කරන්න ඒක 20ක් තිබ්බේකේ අපි කරපු එකේ ඕක මොකද්ද නේද ඒකත් කරලා දාමු දැන් 14ක් තියෙන වෙලාවක හරි ලේසි ඇයි word to word match වෙනවානේ ප්‍රශ්නයක් නැහැ හැබැයි හොඳට මතක තියාගන්න වචන 17ක් ආවොත් ළමයි 3 extra words අන්න ප්‍රශ්නේ අය challenging කියන්නේ මේ මුළු ප්‍රශ්නෙම challenging ළමයි ඔය ප්‍රශ්නෙම challenging තමයි හැබැයි මම කියලා දෙන්නම් හරියට වැඩ කොහොමද මේ ප්‍රශ්නේ කරගන්නේ කියලා. ඔන්න හොඳට අහන් ඉන්න. දැන් අද අලුතෙන් ළමයි සමහරට ඉන්න පුළුවන්. මට කියන්න බලන්න අද අලුතෙන් පාන්දර පේපර් ක්ලාස් රවුරු කවුරු ඉන්නවද කියලා චුට්ටක්. අලුතෙන් පාන්දර පේපර් ක්ලාස් රාව ළමයි අනිවාර්යෙන් හැමදාම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවාමනේ. අද ආවේ සහත් සමි තව ඉන්නවද කවුරු හරි? ඉන්න කට්ටිය කියන්න බෑ. හරි. මට කියන්න ආව කට්ටිය හෝ ඉන්න කට්ටියන්ගෙන් මේ 11 වෙනි ප්‍රශ්නේ කරන කට්ටිය කවුද ඉන්නේ? කියන්න බාන ළමයි. ඔය 11 වෙනි ප්‍රශ්නේ. I mean sir the question that we did with 20. ඔව් එදා අපි 20ක් කරා අරුණි. අපි එදා වචන 20ක් ලිව්වා. words 20ක් අපි ලිව්වා. කියන්න බාන. මේ ප්‍රශ්නේ කරන කවුද ඉන්නේ? ඔන්න අත උස්සන් ඉන්නවා කීප දෙනෙක්. අපි පරණ ළමයි සෙට් එක අත උස්සන් ඉන්නවා මේ වෙද්දි. කියන්න බාන්න. ඔයාලා අලුතෙන් ආව ළමයි හරි කවුරු කියන්න බාන්න. සර් අපි ඔක අතාරිනවා. සර් ඕක කරන්න අමාරුයි කියන කට්ටිය කවුරු ඉන්නවද? බය නැතුව කියන්න. අලුත් ළමයි වුණත් කමක් නැහැ. ඔය 11 වෙනි ප්‍රශ්නේ අර උත්තර 11 උත්තර 14යි හිස්තැන් 14යි සමහරලාට උත්තර 17යි හිස්තැන් 14යි අලුත් දරුවෝ ඉන්නවද කවුරු හරි බැරි කට්ටිය කියන්න බාන්න. ඕක අපි කරන්නේ ඉන්නවද කවුරු හරි පොඩ්ඩක් කියන්න බලන්න මට ළමයි කියන්න බලන්න කවුරු හරි ඉන්නවද කියලා අලුත් කට්ටිය කවුරු හරි ඉන්නවද right ඉන්නවා it's okay අන්න එහෙම කියන්නේ ඉන්නවා කියලා සර් අපිට ඕක බෑ අමාරුයි කියලා දෙන්න යන්නේ දැන් ඒක okay ඕන් අහන් ඉන්න දැන් අහන් ඉන්න ළමයි දැන් ඔය වගේ ප්‍රශ්නයක මුලින්ම බලන දේ තමයි මොකද්ද? all grammar. සියලුම ව්‍යාකරණ කොටස් වල ඔයාගේ සාක්ෂරතාවය. right? සාක්ෂරතාවය කියන්නේ මොකද්ද? ඔයා කොහොමද grammar lessons සහ grammar practices use කරන්නේ question එකකට. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔයා කොහොමද හිස්තැන්ට අදාළ වර්ඩ් එක ගලපන්නේ කියන තේරුම. ඒක තර උඩ එකත් එක මැච් වෙනවා.
දැන් ඔයා නිකමට හිතන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට හිතන්න. ඔයාට දීලා තියෙනවා blanks. ඔයාට දීලා තියෙනවා blanks. හැම එකක්ම කනෙක්ට් වෙලා තියෙන්නේ මොකක් එක්කද? කියන්න බලන්න මට. හැම blank එකකම තියෙනවා මොකද්ද ළමයි? sentence එකක්. ඒක හිතන්න ඉස්සරලා. දැන් ඔතන තියෙන හැම වාක්‍යයක් ඇතුළෙම අනිවාර්යෙන් වාක්‍යයක් ඇතුළේ තියෙන වචනයක් නේ නැත්තේ. In every sentence there is one mistake. හැම වාක්‍යයක් ඇතුළෙම තියෙනවා මොකක්ද? හිස් තැනක්. මේ හිස් තැන යන වචනේ මම හොයන්න ඕනේ. සමහර වෙලාවට word එකේ මුලට නැහැ. සමහර වෙලාවට word එකේ අගට නැහැ. sentence එකේ. සමහර වෙලාවට word එකේ sentence එකේ මැද. දැන් මට කියන්න මේ sentences දීලා තියෙන වෙලාවට මේක sentences එකතු වෙලා මොකද හදලා තියෙන්නේ ළමයි? sentence ගොඩක් එකතු වෙලා මොකද හදලා තියෙන්නේ කියන්න බලන්න මට. ඔය sentences කීපයක් එකතු වෙලා මොකද හැදලා තියෙන්නේ? කියන්න බලන්න. paragraph එකක්. ඔය paragraph එක හැදලා තියෙන ළමයි මෙන්න මේ sentences එකතු වෙලා. එතකොට මේ paragraph එක ඇතුලේ මේ sentences වල පොඩි අවුලක් තමයි තියෙන්නේ. ඕන් අලුත් දරුවෝ දැනගන්නකෝ. අලුත් කට්ටිය මට කියන්න ඔය පාඩමේ දැන් ඔය question එක කරපුවම ඔයාලට තේරුණාද නැද්ද කියලා. දැන් මම මොකද කිව්වේ? sentences කිහිපයක් ගොඩාක් එකතු වෙලා paragraph එකක් create වෙනවා. And after there is a one mistake or two mistakes in every sentence. හැම වාක්‍යයක් ඇතුළේම mistake එකක් හෝ දෙකක් තියෙනවා. අපි ඒවට තමයි උත්තර හොයන්න යන්නේ. අන්න ප්‍රශ්නේ දැන්. එතකොට ළමයි හොඳට අහන් ඉන්න දැන්. මෙන්න මේෙහිදී මෙන්න මෙතන sentence වල තියෙන spaces නැත්නම් fill in the blanks තියෙන වෙලාවට ඔයා දන්නවා වාක්‍ය කෑල්ලක් අඩුයි කිව්වහම අපිට හොයන්න පුළුවන් කොහොමද ඒක? මෙන්න මේ subject to add කරන verb එකට මොකද අපි ගන්නෙ rest නැත්නම් අපි object එක කියලා කියන්නේ. ඕම් ඔය format එකෙන් මොනවා හරි අඩුයි. මට කියන්න subject එකට තව add වෙන්න පුළුවන් මොනවද ළමයි? adjective එකක් එක්ක noun එකක් එන්න පුළුවන්. නේද? අන්න හරි. adjective එකක් එක්ක noun එකක් එන්න පුළුවන්. දැන් අපි කියන මෙහෙම. අපි හිතනවා boy කියලා. is at the gate කියලා. එතකොට මේ subject එකට කලින් දානවා මොකක්ද? තව verb එකක්. ස්ථානක් තියෙනවා මොකක්ද එන? adjective එකක් නේ ළමයි. නාම විශේෂණයක් නෙන්නේ. ඊට පස්සේ verb එකට මොනවද දෙන්නේ? දැන් කියන්න බලන්න එන. verb එක තව චුට්ටක් දික් වුණොත් මොනවද දෙන්නේ? කියන්න බලන්න මට. verb එක තව චුට්ටක් දික් වුණොත් මොනවද දෙන්නේ? කියන්න බලන්න. verb එකට අපිට ගන්න පුළුවන් මොනවද? adverb එකක් ගන්න පුළුවන්. verb එකත් එක්ක. ක්‍රියා විශේෂණයක් ගන්න පුළුවන්. ඒක rest එකට ඕන තරම් වචන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි මේ වාක්‍ය දිග්ගැස්සලා තියෙන්නේ. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔය මම දීලා තියෙන paragraph එකේ question එකේ තියෙන paragraph එකේ මෙන්න මේ structure එකට තියෙන සමහර වචන නෑ ඕකේ. එක්ක subject එක නෑ. එක්ක verb එක නෑ. එක්ක object එක නෑ. දැන් හිතන්න මෙන්න මෙහෙම අපි කියනවා දෙයා කියලා. a village. දැන් මට කියන්න ළමයි මෙතෙන් දෙන්න ඕන මොකක්ද එතකොට? there a village. මොකක්ද දෙන්න ඕන දෙන්න? there මොකක්ද දෙන්න ළමයි? there is a village දෙන්න ඕන ළමයි මෙතෙන්. there is a village දෙන්න ඕන. එක්ක was. දැන් මෙතන තිබ්බොත් එහෙම මොකක් හරි adverb එක මොකක් හරි දාලා තිබුණා හරි මොකක් හරි අතීත කාල නම් was තියෙනවා නම් is. be verb එකක් එන්න මේ මොකක් හරි එකක්. ඒතර ඔයා තේරුම් ගන්න ඕන මෙතෙන් දෙන්නේ be verb එකක් කියලා. අන්න. ආන් එහෙමයි ළමයි මේ ප්‍රශ්නේ කරන්නේ. ඔය ප්‍රශ්නේ කරන හරි ලේසි. අතහැරලා දැම්මොත් ලකුණු 7ක්. අනික මේක question paper එකේ කරන්න ගියොත් එහෙම O level paper එකේ මම මේ කියලා දෙනවා කීවෙනි එක කරන්න කියලාද? අනිවාර්යෙන් O level paper එකේ ඔයා 9 10 ප්‍රශ්න ටික කරලා 11 වෙනි එකට ආවොත් එක්ක කරලා ඉවර කරන්න ඕන. නැත්තම් කීයද කරන්න ඕනේ ප්‍රශ්නේ? කියන්න බලන්න. අනිත් ප්‍රශ්නික ඔක්කොම කරගෙන ඇවිල්ලා අවසන් අත ගහන්න ඕකට එක්ක.
ඒක ගොඩක් හොඳයි. මොකද දන්නවද? අනිත් දේවල් ළමයි අපිට plan එකක් දාලා කරගෙන යන්න පුළුවන්. ඒ තරම්ම ඔය question එක හරි අමාරුයි. දැන් සාමාන්‍ය වචන 5ක් තියෙන තැනදී යනදී අපි ඔට්ටු වෙන හැටි බලන්නකෝ. වචන 5ක් තියෙනද ඔට්ටු වෙන හැටි. නමුත් වචන 14ක් තියෙද්දි ඔට්ටු වෙන හැටි හිතන්නකෝ. ඒ නිසා ඔයා ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් නම් අවසානයේට කරන්න. ඔය ප්‍රශ්නය. අවසානයේට කරන්න. ඒ නිසා ටයිම් එක ඉතුරු කරගෙන අනිත් දේවල් ඉක්මනට කරගන්න. රචනාව ලත වෙවි ඉන්න එපා. හරියට කරගන්න. ඒකයි මයින්ඩ් මැප් එකක් මම ඔයාලට කියලා දුන්නේ. එහෙම කියලා දුන්නාට පස්සේ ඒ ගයිඩ්ලයින්ස් ඔස්සේ යන්න පුළුවන් ප්‍රශ්නෙට. රයිට්. අපි යමු එහෙනම් ඊළඟ එකට. ඔන්න බලා ගන්න. දැන් අපි ලියන්න යන්නේ ළමයි. ඔන්න අලුත් ළමයි හොඳට බලා ගන්න අපි කරන්න ඇති. දැන් ඔන්න දෙනවා fill in the blanks with the given in the box කියලා තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන මොකද්ද ළමයි? First you have to what? මට කියන්න බෑ. ඔයා මුලින්ම මොකද්ද කරන්න ඕන ඔකට? මුලින්ම මොකද්ද කියන්න ඕන? ඉස්සරලා ඔය දීලා තියෙන ස්පේසස් එක හොඳට කියවන්න ඕන. හොඳට කියවන්න ඕන. ඔය හිස්තැන් තියෙනව නේද? ඒවටත් එක්ක කියවන් යන්න ඕන. දැන් උදාහරණයක් විදියට අපි කියනවා මෙන්න මෙහෙම. I live in Nicavaratiya. My name is කිය කියනවා. දැන් අපි කියනවා මෙහෙම. There are children in the class. අපි කියනවා there are children in the class කියලා කියනවා. ළමයි there කියලා use කරපුවාම children. එහෙනම් මැද්දට එන්නේ මොකද්ද? උත්තරේ කියන්න බලන්න මට. There are space children in the class. මොකක්ද දෙන්නේ එහෙනම්? there are කියලා නෙන්නේ ළමයි. there are. දැන් ඔය word එක ආවේ කොහමද? ඔයයි මායි දන්නවද ඕක? නෑ. ඔයයි මාම දන්න එකක් නෙමෙයි. අපේ කටවාරට හුරුයිනේ. අපේ මතකෙ තියෙන චුට්ටක්. මෙහෙම කියවගෙන යද්දි සමහර වචන දඩංගල වැටෙනවා. right? දඩංගල වැටෙනවා. සමහර වචන. එතකොට වැඩ පුළුවන් මැච් කරලා ඒ ස්පේසස් එක්ක ලියන්න හරියට. සමහරවල්ලාට කියන් යද්දි මේක මතක් වෙනවා. උඩින් තිබ්බා වගේ එකක් කියන. Manori, I am in Nicavaratiya. Where from you? Where are you from? Manori කොහෙද? Manori Nicavaratiyaද? කියන්න බෑ. Manori මේ හරිය දන්නවද කියලා චුට්ටක්. Manori, are you from Nicavaratiya? Nicavaratiya කොහෙද Manori? Where? Nicavaratiya where? කඩිගාව. කඩිගාව හරියටි මම දන්නේ නැහැ එච්චර. කඩිගාව යාළුවෝ නම් ඉන්නවා. නමුත් එච්චර මං ගිහිල්ලා නිකවැරටිය මොන දිස්ත්‍රික් එකෙත් තියෙන කුරුණෑගල තස්සර. හරි. අපි කරන් යමු. දැන් සහස් ඔයාලා කොහෙද? මෙහෙ නෙමෙයිද? කුලියාපිටිද? කොහෙද? කොහෙද මේ කෑගල්ලද? කොහෙද? ගම්පහද කොහෙද? සහස් කොහෙද? goal. Right. Fill in the blanks in the correct words given in the box. ඔන්න බලන් ඉන්න. දැන් අපි ස්පේස් එකත් එක්ක කියවන් යනවා. ළමයි ඔයාලා මේ කෑ ගහන්න නැත්තම් shout කරන්න නැත්තම් මම mic on කරන්නද නැත්තම් මට කම්මැලි වගේ. මොකද කියන්නේ? කෑ ගහන්න නැත්තම් ප්‍රශ්නයක් දාන්න නැත්තම් මම mic on කරන්න. මොකද මේ මට ඇත්තටම කියවන්න අමාරුයි මේ වෙලාවේ පොඩ්ඩක් මේ voices හරි අමාරුයි. ඕකේ. හැමෝම එකඟද? කියන්න බං. මට මේ mics on කරන්න නැහැ සාමාන්‍යයෙන් මට මේ වෙලාවේ ඇත්තටම කියන හරි අමාරුයි. මොකද මේ mic එක on කරන්න ඔයාලගේ එක බටන් එකනේ. right. mic on කරන්න පුළුවන් ඔයාලට. it's okay. කාටද කියන්න පුළුවන්? who can read this? කාටද ළමයි කියන්න පුළුවන්? මට ඇත්තටම කියන්න අමාරුයි මේක. හේතුව තමයි මගේ මේ voices එන්නේ නැහැ. කාටද කියන්න පුළුවන්? message එකක් දාන්න බං. who can read this? spaces එක. spellings එක කියන්නේ space එකත් එක්ක කාටද කියන්න පුළුවන්? කියන්න බං. who can read? hurry up. ඒක 75ට එහා ළමයි ඉන්නවා. එක්කනොත් කියන්න බෑද මේක?
නැද්ද කවුරුත් මැසේජ් එකක් දාන්න මට. අතෝසන්න බා පේන්නේ නැහැ. කෝ ළමයි. you names තිනේ දන්නවනේ මම සාමාන්‍යයෙන් එහෙම නේම් කරන්නේ නැහැ කියලා. a new man අලුත් එක්කෙනෙක් කියනවාද මොකද කියන්නේ? අපි චුට්ටක් chance එකක් දෙමු අලුත් කෙනෙකුට. අලුත් ළමයි කවුරු හරි කියන්න කමක් නැහැ. නදුනි කෞශල්‍යා. නදුනි can you hear me? Okay. Naduni can read the question. සර් ස්පේස් එකට මේ ආන්සර් එකක් දාලාද කියවන්න ඕනේ. එපා. answers දාන්න එපා. ස්පේස් කියන්න. ස්පේස් කියලා කියන්න. One morning, mother left a bottle of milk on the kitchen table. She was busy sweeping space house. Soon a green space flew through the window. Space sat on the bottle. Space began to chirp. Our space cat was sleeping on the space Cool. Awakened by the sound. It space on the grasshopper. Alas, Space a crash. The cat and the bottle space milk toppled down together. Space shattered. Bottle made a space of milk on the space. Our cat forgot all. Space the grasshopper and began space our space licked the milk with much delight. හරි. ලස්සන කතාවක් තියෙන්නේ. ඔයාලා කියලා බැලුවා නම් දැන් ඔතන තියෙන words හොඳට අහන් ඉන්න දැන්. හොඳට අහන් ඉන්න. දැන් ඔතන තියෙන වචන වලින් දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අලුත් ළමයි මට අනිවාර්යෙන් මේ question එක වුණාම කියන ඔයාලට මේක තේරුණාද පැහැදිලිද නැද්ද කියලා. right. දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක දරුවනේ සමහර තැන්වල වචන අපි දන්නේ නැතව තියෙන්න පුළුවන්. සමහර වගේ වචන අපි දන්නේව තියෙන්න පුළුවන්. ඔක්කොම වචන දන්නේ නැති වෙන්නත් පුළුවන්. කොහොමද තියෙනවා දැන් ඔය ආකාර තුනයි. සමහර දන්න වචන, නොදන්න වචන සහ දන්නේම නැති වචන. දැන් මුලින්දන් මේ කියමන් යද්දී වලට තේරෙනවා මේක ස්ටෝරි එකක් නේ. මේක කතාවක්. දැන් one day කියලා one morning කියලා පටන් ගත්තාම මේක කතාවක්. ස්ටෝරි එකක් සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ. right. ජනනි දානවා රෙකෝඩ් එක. දැන් ස්ටෝරි එක ගලාගෙන යන්නේ ළමයි. කතාවක් පටන් ගත්තා මේක පොඩ්ඩක් අවසාන දක්වා යනවා. දැන් මේ ඔයාලා ටෙන්ස් එකක් විදිහට ගත්තොත් totally ටෙන්ස් එකක් විදිහට ගත්තොත් මේක මොන ටෙන්ස් එකෙද තියෙන්නේ? කියන්න බෑ. If we consider about the tense, in which tense is this question? අපි ටෙන්ස් එක මොකෙද තියෙන්නේ ළමයි? කියන්න බෑ. Simple past. past tense අන්න හරි. past tense එකේ තියෙන නම් එහෙම කතා කරන්න. මම හරි ආසයි මත් එක්ක කතා කරලා උත්තර දෙනවට මට පාළුවක් නෑ එතකොට. past tense එකේ තමයි තියෙන්නේ. දැන් past tense එකේ තියෙනකොට මේ actions ඔක්කොම තියෙන්නේ past tense එකේ එතකොට. past tense එකේ. right. දැන් අපි පටන් ගන්නවා අපිට ලේසි තැනක්. ලේසි තැනක්. ඔතන ලේසිම තැන මොකක්ද දන්නවද? කවුද කියන්න බලන්න. මං හිතන තැන කාටද කියන්න පුළුවන්. සමහර ළමයි ඉන්න මං හිතන විදිහට දැන් හිතනවා. කියන්න බලන්න. බලමු මං හිතන විදිහ හිතයිද කියලා. මම හිතන තැන් දෙකක් තියෙනවා. හිතන තැන් දෙකක් තියෙනවා. කාටද හරියටම ගෙස් කරන්න පුළුවන්? මම හිතන තැන් දෙකක් තියෙනවා. මෙන්න මේකයි මුලින්ම කරන්න ඕනේ කියලා. කාටද හිතන්න පුළුවන්? numbers කියන්න බලන්න මට. දෙන්නෙක් උත්තර දුන්නා. හරියට දෙන්නෙක් උත්තර දුන්නා. හරියට දෙන්නෙක් හරියටම උත්තර දුන්නා. කියන්න බලන්න. ලේසිම තැන ආය හොය හොයින්න දෙයක් නැහැ. ඊට වඩා ලේසි. මොකද්ද? ළමයි 9 and 14. 9 and 14 9යි 14යි. අන්න හරි. ඔය තියෙන්නේ 9යි 14යි ලේසි. ඒකට හේතුව තමයි මොකක්ද දන්නවද? කියන් යනකොට 14 බලමුකෝ.
the cat and the bottle milk. දැන් ඔයාලා දන්නා bottle milk කියන්නේ අපි. මොකද්ද කියන්නේ ළමයි? කියන්න බලන්න. අලුත් ළමයිනුත් කියන්න බලන්න. what's the answer? bottle මොකද්ද? collective noun එකක්. මොකද්ද? bottle of milk. bottle of milk නෙන්නේ. අන්න අපි දාන්න word එක. bottle of milk. ඕන් දැම්ම word එක. bottle of milk. ඔන්න අපි වචනේ ගත්ත ගමන් මොකද කරන්නේ? අනිවාර්යෙන් අයින් කරන්න ඕන. bottle of milk. ඔන්න ගත්තා. ඊළඟට යනවා. ඊළඟට 14ත් බලමු. 14 දන්නා මොකක්ද ඔයාලා? finite verbs non finite verbs. channel එකේ මම දාලා තියෙනවා. sorry channel එකේ මම ඒක දාලා නැහැ. මට ඒකට තමයි වීඩියෝ එකක් කරගන්න බැරි වුණා මේ වැඩත් එක්ක. මොකක්ද දෙන්නේ ළමයි? ඔයා දන්නවා base form එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මොකද දාන්නේ? if there is a base verb and front is there is a space, we use what? To verb එක. to. දැන් to මොකක්ද දෙන්නේ? to lick. අර අපි පූසල ඒව කන්නේ. to lick. to lick. ඔන්න දැන් අපි words දෙකක් අරන් ඉවරයි ඈ. we have taken two. on words දෙකක් අපි ගත්තා ඈ. තව ලේසි එකක් තියෙනවා මොකක්ද ළමයි? ඇයි දෙවෙනි එක? the second one is very easy. soon a green flew. පියාඹාගෙන ආවා. එහෙනම් මොකෙක් හරි bird එකෙක් මොකෙක් හරි ඉන්න බෑ. කවුද? grasshopper. ළමයි who is grasshopper? who is the meaning of what's the meaning of grasshopper? කියන්න බලන්න grasshopper කියන්නේ කවුද කියලා? තනකොල්ලෙන් පයින් එක්කෙනා. ඒ කියන්නේ කවුද? ඔව් තනකොළ පෙත්තයි. තනකොළ පෙත්ත. ඔයාලා දන්නවද මේ ඩරාස් එකේ කුරියර් සර්විස් එක කරන්නේ කවුද? ගොඩක් වැඩි හරියක්ම. ඩරාස් එකේ මේන් කුරියර් සර්විස් එක කවුද? කියන්න බෑ. ප්‍රොන්ටෝ තව කවුද? grasshoppers. grasshoppers තමයි ගොඩක් කරන්නේ නේද? grasshoppers කියලා තියෙන වෙනම මේ මොකද ඒක කියන්නේ? කුරියර් සර්විස් එකක් කියලා වෙනම එකක් තියෙනවා. ගොඩක් වෙලාට ඒකෙන් තමයි එවන්නේ නේද? කූඹියෝ ඊයේ අරුණි මම ගෙන්නවා කූඹියෝ එකෙන් අර මං කිය ලයිට් එකක් ගෙන්නවා කියලා කූඹියෝ එකෙන් මං ගෙන්නවා. ඒ ලෝගෝ එක දාලා තියෙනවද කූඹියෝ එකේ? කූඹියෝ එකේ ලෝගෝ එක දාලා තියෙනවද ඔයාලා? හරි ලස්සනයි. කියන්න බෑ. කූඹියෝ එකේ ලෝගෝ එක මාර ලස්සනයි ඈ. right. ඊළඟට ඔන්න grasshopper කියන එකත් ගත්තා. අම්මෝ තිනේ don't talk about that. ඒ ගැන කතා කරන්න එපා. මම ඩරාසකින් ඕඩර් කරා මේ මම ඇත්තම කතාව කියන්නම්. ඩරාසකින් ඕඩර් කරා මයික් එකකුයි කලින් ඩරාසකින් ඕඩර් කරා මයික් එකකුයි ලොකු බෆල් එකකුයි. දැන් ලොකු බෆල් එක කියලා මම දැක්කේ කොහොමද ළමයි? ලොකු බෆල් එක කියලා දැක්කේ කොහොමද මම? ඔයාලා කියන්න බෑ. ලොකු බෆල් එක කියලා දැක්කේ කොහොමද මම? ඇයි බං ෆොටෝ එක තියෙනවා ලස්සනට ඒකේ. right? ඉමේජ් එක තියෙනවා දඩ විදියට තියෙනවා. මම ඕඩර් කරා. ආවා මට පෙන්නන්න ගන්න නෑනේ. ආවා දවසයි ගියේ. දවසෙන් ආවා කොහොම හරි. හවස් වෙද්දී ආවා. බේම් මෙච්චරයි. බෆල් එක බේම් සයිස් එක. මේ තියෙන්නේ. මෙන්න මේ අර මිනි ස්පීකර් එකක් එතකන්. බේම් මෙච්චරයි සයිස් එක. හිතන්නකෝ. මෙච්චරයි සයිස් එක. වීඩියෝ ඔෆ් කරලාද නෑ? මම වීඩියෝ එක තියෙනවා. මම පේන්නේ නැද්ද ළමයි? can't you see me? පේනවනේ මම. තිනෙත් පේනව නේද මම? පොඩි මේ මිනි ස්පීකර් එකක් පොඩි එකක්. අනිත් එක ස්පීකරෙන් ඇහෙන්නේ නැහැ. මොකද කරේ ඊට පස්සේ? රිටර්න් කරා. හැබැයි රිෆන්ඩ් කරා මට. රිෆන්ඩ් කරා. කට්ට වැඩේ කියන්නේ ඒජන්ට් මොකද දන්නවද කරේ? මම ක්ලාස් එකක හිටියේ මට ෆෝන් එක ආන්සර් කරන්න බැරි වුණා. මේ මුකුත් කෝල් එකක්වත් නොදී ගෙදරට ආවා. කෝල් එකක්වත් දෙන්න තු ගෙදරට ඇවිල්ලා තමයි බඩුව දීලා ගියේ. වඩන්නේ ඒව ගැන කතා කරා. ඊළඟට sat on the table began to chirp. fourth one. අන්න මොකක්ද දෙන්නේ බලන්න. began to chirp. verb එක තියෙනවා object එක තියෙනවා. verb එක තියෙනවා object එක තියෙනවා. මොකද්ද නැත්තේ ළමයි? කවුද නැත්තේ? උත්තරේ එපා මට. word order එක මොකද්ද නැත්තේ? අලුත් ළමයි කියන්න බලන්න එන. began තියෙනවා chirp තියෙනවා. object එක තියෙනවා verb එක තියෙනවා. මොකද්ද නැත්තේ නම් මුලට?
අන්න සබ්ජෙක්ට් එකක් නැහැ. සබ්ජෙක්ට් එකක් නැහැ. මං ඒ සබ්ජෙක්ට් එක කියලා නොවලාවට ඔයා කරන්නේ උත්තරේ දුන්නොත් මේ ප්‍රශ්නේ විතරයි. මං ඇහුවොත් එහෙම ළමයි what's the answer කියලා අනිවාර්යෙන් මෙතන ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය උත්තර දෙනවා. හැබැයි ඔයා මේ වගේම තව ප්‍රශ්නයක් කරන්න ගියොත් එතන it නැහැ. it කියන එක නැහැ. එතන තියෙන වෙන එකක්. එහෙනම් මොකක්ද දාන්න? it answer is it began to chirp. ඌ පටන් ගත්ත කෑ ගහන්න. නේද? මොකක්ද තියෙන්නේ කියලා. it ඊළඟට බලමු ඊළඟට. our cat was sleeping. මොන කැට්ද? මොන කැට්ද ළමයි? pussy cat. pussy cat. නේද? right. ඔන්න pussy කියලා දානවා. ළමයි pussy කියන්නේ මොකක්ද තේරුම? what mean pussy cat? what's the word? කියන්න බං කවුද දන්නේ කියලා චුට්ටක්. ඒ කාටුන් වල ගොඩක් තියෙනවා. කාටුන් වල එහෙම what mean pussy cat? කියන්න බං. what's the word? සාමාන්‍ය pussy cat කියන එක තේරෙන තමයි අපි කියන අර බූල් තියෙන. සාමාන්‍ය අපි කියන මොනවද මේ පිරිලා වගේ තියෙන අපි කියන සාමාන්‍ය. නේද? අන්න හරි ගාෆීල්ඩ් වගේ ඒ කෙනෙක්. මං ආශ්චර්යතියක්. pussy cat garfield right ඊළඟට on the cat was sleeping on the පූස නිදියනේ කොහෙද සාමාන්‍යයෙන් කියන්න බෑ on the මොකක්ද දෙන්නේ දැන් දෙකක් තියෙනවා කබඩ් එකක් තියෙනවා pool කියලා එකක් මේ floor කියලා එකක් තියෙනවා මොකද්ද floor කියන්නේ බිම කබඩ් කියන්නේ අල්මාරිය කියන තේරුම. දැන් ඔතන බලමු මොකක්ද දෙන්නේ කියලා. චුට්ටක් කියන්නේ. දැන් පෘෂ්ඨ දෙකක් තියෙනනේ මතු පිටවල්. අපි දැන් චුට්ටක් ඉස්සරට යමු. By the sound it on the grasshopper. it on the grasshopper. අනිවාර්යෙන් verb එකක් ඕන. මොකක්ද දෙන්නේ ළමයි? it the on the grasshopper. මොකද කරේ? දැන් පූසොර පයින්නවනේ සත්තුව ළඟට. මොකක්ද දෙන්නේ ළමයි? කියන්න බලන්න මොකක්ද දෙන්නේ කියලා එනවා. it මොකක්ද දෙන්නේ? on the grasshopper මොකක්ද දෙන්නේ grasshopper ළඟට මොකද කරේ දැකලා ඉවරලා කියන්න බලන්න මොකක්ද දෙන්නේ කියලා අනිවාර්යෙන් verb එකක් වෙනවා මොකද pounced අර පයින්නේ උන් ළඟට අර කකුල් අත් දෙක ලං කරලා නේද pounced උන් කුරුමානන් අල්ලලා යන්නේ අර ඊළඟට alas oh crash ඔයාලා දන්නා මොකද්ද word එක අපි සාමාන්‍ය කියන what a shot මාර පහරක්නේ මොකද දැන් ඔතෙන්ට එන්නේ what a crash අම්මෝ ඒක මාරම එකක් crash එකක් බිඳීමක් නැත්තම් සිදුවීම මොකද්ද what a crash මොකද දෙන්න ළමයි එහෙනම් what මොකද උනේ the cat and the bottle of milk toppled down together shattered bottle made made of milk කිරි වලින් හැදිච්ච මොකක්ද කිරි වලින් නිර්මාණය වූ මොකක්ද ළමයි ෆ්ලෝ තියෙනවා කබඩ් තියෙනවා නෑ මොකක්ද එන පූල් එකක් අපි කියන්නේ කිරි එක දැන් හැලිලා මොකද එනන් එන්නේ pool on pool of milk on the මොකද උනේ දැන් on දැන් ආයෙත් මොකද්ද එක්ක floor නැත්තම් cupboard on the floor නැත්තම් cupboard බලමු මොකක්ද දෙන්නේ කියලා අවසාන ඒ වර්ඩ් දෙක ඉතුරුයි බලමු චුට්ටක් ඉස්සරහට යන්න අපි on the space our cat forgot all the grasshopper උට දැන් තනකොළ පෙත්තව මතක්ුනේ නෑ එහෙනම් මොකද්ද ගැන සම්බන්ධව මොකද්ද about උට දැන් මේ තනකොළ පෙත්ත පස්සින් ගියප එක සම්බන්ධ මතකයක් නෑ උට මොකද එහෙනම් එන්නේ about all about ඊළඟට මොකක්ද දෙන්නේ milk on the හරි ඊට ඒ ටික හරි යන් උඩට චුට්ටක් යන් උඩට ටිකක් one day mother left a bottle of milk on the kitchen table on kitchen table එකට ගිහින් තියලා තියෙන්නේ. ඒතර
bottle milk එක තියෙන්නේ kitchen table එක උඩ. හොඳට මතක තියාගන්න එතකොට. She was busy sweeping ගෙදර නිවස කියම යද්දී එනවා මොකද්ද word එක? අන්න the. ඒක කියම යද්දී පිට එනවනේ සාමාන්‍යයෙන්. අපි read කරන් යද්දී එනවා ඒක මම එක කියවන්න කියලා. ඔන්න the කියන එකත් අයින් කරමු. On the ඊළඟට a grasshopper through the window sat on the table. verbs දෙකක් තියෙනවා. පියඹුවා table එක උඩ වාඩි වුණා. මොකක්ද නම් එන්නේ? sat on the bottle. බෝතලේ උඩ වැහුවා. මොකද නම් එන්නේ? and දැන් බෝතලේ තියෙන්නේ කොහෙද ළමයි? බෝතලේ කොහෙද තියෙන්නේ? දැන් බෝතලේ කොහෙද තියෙන්නේ කියන්න බලන්න මට. sat on the bottle. බිමද උඩද? කබඩ් එක උඩද බිමද? කියන්න බලන්න. on the table. ඒ කියන්නේ කොහෙද? කබඩ් එක උඩ වෙන්න ඕනේ නේද? on the table. උඩක වගේ ඉන්නේ තියෙන්නේ බිම තියන්නේ නැහැ නේ කිරි බෝතල්. දැන් තියෙනවා මොකක්ද එහෙනම් ඉතුරු වෙලා floor and cupboard. ඔන්න පෘෂ්ඨ දෙකක් තියෙනවා. ඔන්න word එක pool කියන එකත් ගත්තනේ අපි. දැන් floor and cupboard දැන් කියන් යනවා. sat on the bottle began to chirp. Our pussy cat was sleeping on the. එහෙනම් මට කියන්න පූසනි දියන් හිටියේ කොහෙද? පූසනි දියන් හිටියේ කොහෙද ළමයි එහෙනම්? කියන්න බෑ. පූසනි දියන් හිටියේ කොහෙද? sleeping were awakened by the sound. right කියන්න බෑ. දැන් pool එකක් හැදුණා කියලා කිව්වහම බෝතලේ බිඳෙන්න එපේ ළමයි. එහෙනම් කොහෙද තියෙන්නේ? cupboard. පූසනි දියන් හිටියේ cupboard එක උඩ. අරු එහෙල වැව්වෙත් එතන. සද්දෙට ඇහැරුණා කියලානේ කියන්නේ. එහෙනම් cupboard. එතකොට එතන cupboard එක ගන්නවා අපි. ඊට පස්සේ බෝතලේ හැලුණා. බෝතලේ හැලිලා pool එකක් උනේ කොහෙද? කියන්න බලන්න. pool එකක් උනේ කොහෙද? මොකේද එහෙනම්? on the කියන්න මම down together. on the 12ට එන්නේ මොකද්ද ළමයි එහෙනම්? on the floor. on the floor. on the floor කියලා word එක එනවා අපිට. on the floor. right. එතකොට topple down together. shattered bottle made. මොකක්ද දෙන්න ළමයි ඊළඟට? the දෙකක් තියෙනවා නේද? the shattered bottle. සුණු විසුණු වෙච්ච බෝතලේ කියන තේරුම. සුණු විසුණු වෙච්ච බෝතලේ. ඒ කියන්නේ අර බිඳුණා කියලානේ කියන්නේ. දැන් වැටිලා බිඳිච්ච බෝතලේ. on. the shattered bottle made. ඔන්නෝමයි එන්නේ. දැන් බලන්න එක ස්තනක්වත් නැහැ. හරියට words ටික ගත්තා. තැනින් තැන ගත්තේ පිළිවෙලක් නැහැ. අපිළිවෙලට words හොයාගත්තේ. නමුත් අපි දන්න විදිහටයි කරේ. කවදාකවත් ඔය ප්‍රශ්නේ එක දිගට one to set කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාව ඉතුරුයි, කාලය ඉතුරුයි, ලකුණුත් ඔක්කොම එයි. දැන් කියන්න බලන්න තේරුණාද කියලා වෙලට? Can you understand? දැන් අලුත් දරුවෝ කියන්න බලන්න ඒ කරපු දේ තේරුණාද කියලා වෙලට? මෙහෙම කලින් කරලා තියෙනවද මේ කරපු දේවල් තේරුණාද ඔයාලට? කියන්න බලන්න. මැසේජ් එකක් දාන්න බලන්න අලුත් කට්ටිය. තේරුණාද කියලා ඒ ටික? පැහැදිලිද ළමයි? ඔය විදිහට කරන්න ඕන. ෆලෝ කරන් යන්න ඔය විදිහට. නියමෙටම. කරන්න පුළුවන් ඊට පස්සේ. ඔය වගේ එකක් දෙකක් බෑ ගොඩක් කරන්න ඕන. ඒතකොට සාමාන්‍යයෙන් ටික කාලයක් යනකොට තේරෙනවා ඒ ටික. මෙන්න මේ මෙතන ෆෝමැට් එකක් තියෙන කියලා. right 100% clear. right okay. අපි යනවා 12th one. 12 වෙනි එකට. අද අපිට හම්බෙන අවසාන ප්‍රශ්නේ. දැන් මෙතන තියෙනවා yesterday someone met Jayan. Here is what Jayan said. ළමයි said කියන්නේ මොකද්ද මේ tense? මොකද්ද මේ පාඩම? What the lesson is? Can ban what is the lesson? මොකද්ද පාඩම ළමයි? Reported speech. Reported speech නේද? ඔන්න පළවෙනි එකේ තියෙනවා මොකද්ද? I work in the technical college. I have completed my degree. I met Niru yesterday. I am going to meet a friend. My brother and sister will visit me tomorrow. Here is how someone report what Jayan said. Mother ඔන්න තියෙනවා. එයාලා කිව්ව extracts ටිකක් තියෙනවා. Mother, I met Jayan yesterday. He said that he ළමයි අර ප්‍රේස් එකේ තියෙන I work in the technical college කියලා. ඔයා දන්නවා reported speech වල direct statement එකේ තියෙන present එකෙන් නම් past එකෙන් තියන්න ඕන. අර statement ඔක්කොම තියෙන present එකෙන් නම් එන්නේ කොහොමද? past tense එකෙන්නේ. එතකොට I work in the technical college කියනකොට I නෙමෙයි he work කියනකොට work එකේ past එක මොකක්ද? කියන්න බලන්න කොහොමද එන්නේ එහෙනම්? work එකේ past එක මොකක්ද? work in the technical college. worked නේද? අන්න හරි. worked in the technical college. worked
worked in the technical college on worked in the technical college ඔනෝමයි එන්න ඕන ඊළඟට and කියලා තියෙනවා I have completed my degree he එතකොට completed my degree past එකේ present perfect have completed එහෙනම් කොහොමද එන්න ළමයි past perfect only change what had එක විතරයි වෙනස් වෙන්නේ because have is in present tense no because and he had completed on he had completed his degree එතන තියෙනවා ඒක ඊළඟට Jayan said that Jayan කිව්වා he had met අරක තියෙනවා I met නම් he had met මොකද present එකේව past එකේව past perfect එකටත් යනවා ඔන්න කොහොමද එන්නේ නම් had met Niru කවද yesterday තියෙනවා ඔයා දන්නවා time change එකක් මොකක්ද දෙන්නමයි the previous day the day before it's okay the previous day report speech පාඩම සම්පූර්ණයෙන් කරනවා සඳුදා ක්ලාස් එකේ සඳුදාට ළමයින්ට තීරි පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන් රෑ he said that මොකද්ද he said that I am going to meet a new friend මොකද I am නම් he කොහොමද ළමයි එහෙනම් he I am going to නම් he was going to meet a new friend ඒ කැලම ලියන්න ඕන he was going to meet a new friend ඊළඟ කිව්වා he also said that his brother අර was going to දාලා ළමයි new friend දාන්න නගට ඊළඟට he also said that his brother my brother and sister will visit me tomorrow will visit කොහොමද එන්නේ ළමයි කියන බන්න උත්තරේ he also said that his brother would visit him නේද would visit him brother and sister would visit him කියලා එන්න ඕන ඔන්න විදියට would visit him the next day tomorrow කියන එක මොකද the next day the following day ඔන්න ඔය විදියට ළමයි report speech පාඩම එන්නේ කොටසේ ප්‍රශ්නෙට right ඔන්න ඔය විදියට අපි අද පේපර් එකේ කොටස් ටික ඉවර කරනවා අපිට එතකොට හෙට කතා කරන්න තියෙන මොනවද ඉතුරු පාඩමේ මොකද්ද 13යි මෙතන 13යි 14යි පැරග්‍රාෆ් එකයි ඡේදේ රචනාවයි right දැන් හොඳට අහන් ඉන්න දැන් තමයි වැදගත්ම දේවල් ටික කියන්න තියෙන්නේ මෙතන ඉන්නවද කට්ටිය ඉරිදා සමුදා පන්තියට සහභාගී වෙන කවුරු හරි ඉන්නවද කියන්න බලන්න ඉවර නෑ ළමයි සඳුදා ක්ලාස් එකට මන්ඩේ තියරි ක්ලාස් එකට සම්බන්ධන කවුරුත් ඉන්නවද කියන්න බලන්න මට මන්ඩේ තියරි ක්ලාස් කවුද ඉන්නේ මන්ඩේ තියරි ක්ලාස් එකට සම්බන්ධන කවුද ඉන්නේ කියන්න බලන්න මෙතන මැසේජ් එකක් දාන්න බලන්න මන්ඩේ තියරි ක්ලාස් ඉන්නවද කවුරු හරි කියන්න බලන්න අර ක්ලාස් එකේ ගොඩක් කට්ටිය හිටියා එයාලා මෙරෑ එන්නේ පාන් මේකේ අඟහරුවාදා පේපර් ක්ලාස් එකටයි එන්නේ කියන බර කවුරු ඉන්නවද කියලා හරි එයාලා මට සැප්තැම්බර් මාසෙටයි දැන් ඔයාලගේ අපි ෆීස් ගන්නෙ අගෝස්තු මාසයක් නෑනේ සැප්තැම්බර් මාසෙට ගන්න ඒකනේ මේ නෙක්ස්ට් මන්ත් එකට ගන්න අපි charge කරන්නේ ඒ නිසා ඔයාලට පුළුවන් ඔන්න මේ දවස් ටිකේ ඒ කියන්නේ 30ට කලින් ළමයි ඒ payments කරන්න පුළුවන් ඒ payment කරන්න පුළුවන් 30ට කලින් ඊට පස්සේ receipt එක මට එවන්න කවුද ඉන්නේ බලමු කවුද ඉන්නේ right what's the time රෑ තියෙන්නේ 9:12 time එක දාලා තියෙන්නේ 9:12 දාලා තියෙන්නේ අලුත් දරුවෙකුට මොකක් හරි message එකක් දාන්න ඕන නම් මගෙන් දැනගන්න ඕන නම් මෙන්න මේ number එකට message එකක් දාන්න 8656 message එකක් දාන්න කවුරු හරි ඉන්නවනම් right අපි මේ paper class එකේ දවස් 3ටම එන්න ඕනද ඔයාලට ප්‍රශ්නයක් නැහැ එන්න ඕන කිසි ප්‍රශ්නයක් නැහැ දවස් පාන්දර තියෙන දවස් ඔක්කොටම එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට තීරි පන්තියේ fee එක 800යි තීරි පන්තියේ fee එක 800යි ඔයා දැන් ඉන්න group එකට message එක දානවා
right paper classes ඔක්කොම free නේ තීරි පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් right ඊට පස්සේ especially මතක් කරන නවගත්තේම අපේ ළමයින්ට අද දවසේ ඇතුළත class fee එක දාන්න මොකද ඉස්සරහා කාලෙකදී lockdown කරොත් එමේ යන්න වෙන්නේ නැහැ ඒකට ඔයාලට මට දෙන්න අපස්ථාවටපත් වෙනවා fees දෙකක් එකපාර බඳින්න උනොත් ඒ නිසා කරුණා කරලා අපේ නාගත් එක මගේ දරුවෝ ටික අද class fee එක බඳින්න එයාලට මම දවසක් දාලා තියෙනවා right එහෙනම් මම අදට පන්ති නවත්වන ළමයි අද කරපු දේවල් ටික පැහැදිලිද කියන්න බලන්න can you understood what I said today කියන්න බලන්න අද කරපු දේවල් ටික පැහැදිලිද did you enjoy the class කියන්න බලන්න කො මැසේජ් එකක් දාන්න හැමෝම right good අද ඔයාලට කරපු දේවල් ටික තේරෙනවද පැහැදිලිද යම් දෙයක් ගත්තද ඔයා ගත කරපු data වලට කාලයට නින්දට කියන්න බලන්න right good okay very good එහෙනම් අපි හම්බෙමු හෙට ආයේ ක්ලාස් එක හෙට තියෙන ළමයි පාන්දර 5 ඉඳන් 7 වෙනකම් මේකේ රෙකෝඩ් එක මගේ channel එකකින් මම දානවා right පුළුවන් Sunday Monday දෙකම එන්න කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි මේ අලුත් ළමයිට channel එකේ link එක දාන්න කවුරු හරි අලුත් ළමයිට channel එකේ link එක දාන්න ළමයි මෙන්න මේ link එකෙන් ගන්න රෙකෝඩ් එක කවුරු හරි කමන්නේ link එක දාන්න ළමයි link එක දාන්න ළමයි එහෙනම් මං group එකට දානවා ඔයාලගේ link එක YouTube එකේ ඔයාලා බලන්න එක subscribe කරලා නැත්නම් ඒ ටික subscribe කරලා තියාගන්න මොකද අලුත් videos එතකොට class එකේ recordings ඔක්කොම දාන්නේ ඒකෙන් right එහෙනම් මම අදට පන්ති ඉවර කරනවා goodbye ළමයි හැමෝටම goodbye පරිස්සමින් ඉන්න ළමයි okay goodbye all of you පරිස්සමින් ඉන්න හැමෝම goodbye have a nice day see you tomorrow හෙට හම්බෙමු goodbye අරුණී goodbye ළමයි goodbye okay goodbye you can open your mic